සත්‍ය වශයෙන්ම අද අපි සම්බන්ධ වෙන විශේෂ සංවිධාන දෙකක් ලංකාවේ ඔයගොල්ලන් බොහෝ විට දන්න ඒ තමයි පාත් නිර්වාණ සංවිධාන සහ කලමිතුරෝ ජාත්‍යන්තර සංවිධාන කියන සංවිධාන දෙක. මේ සංවිධානයේ මූලිකත්වයෙන් තමයි අද මේ වැඩසටහන කෙරෙන්නේ. එතකොට මේ සංවිධාන දෙකේ විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අප හා සමග සම්බන්ධ වෙලා ඉන්නවා මම කලමිතුරෝ ජාත්‍යන්තර වෙනුවෙනුත් පාත් නිර්වාණ වෙනුවෙන් අද මේ අවස්ථාවේදී සිටින අපේ උදාන මහත්මයා ඒ සංවිධානයේ ඉන්නේ උදාන මහත්මයා ජනක ඔබ කවුරුත් දන්න ජනක මල්ලි සහ ගයාන් ලාල් ඇතුළු කීප දෙනෙක්. ඉතින් අද අපි විශේෂයෙන්ම විවිධ රටවල් වල ඉඳන් තමයි මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් අපිට හරි අමාරුයි ලංකාවට සුදුසු වෙලාවක් සහ ඇමරිකාව ඕස්ට්‍රේලියාවට සුදුසු වෙලාවක් එකතු කරගන්න. මොකද ඇමරිකාවට දැන් මේ ලාවට පාන්දර 3ට විතර ඇති සමහර ප්‍රාන්තවලට ඕස්ට්‍රේලියාවට බංගලාන්ට ගොඩාක් රැ වෙලා. ඉතින් ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව අපිට මේ අවස්ථාවේදී අපිට හැවෙනවා ඒක ගොඩක් යාළු වෙන ඔයගලන්ට වෙන්නේ නැහැ. අපි ගොඩාක් මේලා අරමුණු කරේ අපි මේ ලංකාව විශේෂයෙන් පාත් නිර්වාණ සංවිධානය සහ කලමිතුරෝ සංවිධානයේ මෙවැනි දේවල් කරේ නැහැ. අපි කරේ බෞද්ධ කටයුතු පමණමයි. ඉතින් පසුගිය පරිච්ඡේද අවුරුදු 10ක 15ක පරිච්ඡේද දිහා බැලුවොත් කලමිතුරෝ සංවිධානයේ කලමිතුරෝ YouTube එක බැලුවොත් ඔබට දකින්න ලැබෙන්නේ YouTube එකේ තනිකර ධර්මදේශනා පමණමයි. ඒකම පාත් නිර්වාණ පේජ් එකේ ලක්ෂ 5කට විහිතු සංඛ්‍යාවක් ඉන්නවා. ලංකාවේ තියෙන ලොකුම බෞද්ධ ජනතාවක් ඉන්න පේජ් එක. ඒකෙත් ෂෙයා වෙන්නේ බෞද්ධ බුදුදහමට සම්බන්ධ ධර්ම කරුණු සහ ඒ ආශ්‍රිත දේවල් පමණමයි. ඉතින් අපි කිසිම විටක මෙවැනි දේවල් වලට යමු වුණ කට්ටියක් නෙමෙයි. හැබැයි අපි පෞද්ගලික වශයෙන් මෙවැනි දේවල් කරා. ප්‍රචලිතව නෙමෙයි පුංචි කුඩා කණ්ඩායම් හැටියට සමාජ සත්කාර වැඩසටහන් බොහෝමයක් කරා අපි. ඉතින් එකක් තමයි පසුගිය අන්තිමටම අපි කරේ කොරෝනා සමයේ අපි ලංකාවටම අවශ්‍ය මම හිතන්නේ වෛද්‍ය උපකරණ වෛද්‍ය ගොඩක් බෙහෙත් වර්ග නෙමෙයි වෛද්‍ය උපකරණ විශාල මේ වගේ හිඟයක් ඇති වුණා. විශාල වෛද්‍ය උපකරණ තොගයක් ලබා දීමට මෙතන බොහෝ ඊටනේ මෙතන ඉන්න කල්යාණ මිත්‍රෝ ගොඩක් අය අපිට පිහිට වුණා. ඒකම අපි විශේෂයෙන්ම අපි බුද්ධ වන්දනාවක් කරා. පසුගිය අවුරුද්දේ මාස 3ක් පුරාවට බුදුගුණ 100 ලක්ෂ වාරයක් කියමු කියලා අපිට සතියක් ඇතුළත ලක්ෂ 40ක් කියන්න පුළුවන් වුණා. අපි ඊට පස්සේ එක මාස 3ක් දිගටම අපි ඒක පවත්වමින් ගියා. මොකද රටේ තිබිච්ච ඉතාලම මේ වගේම අවදානම් තත්ත්වයක්. ඒ කාලේ තිබුණේ මරණ බියක්. දැන් තියෙන්නේ අපිට නිකන් අපිට තියෙන කණ්ඩ බොණ්ඩ නැති වේද කියන ඒ වගේ දුර්භික්ෂයක බියක්. ඉතින් ඒ බිය අවස්ථාවේ අපි බුදුගුණ සත්‍යක්‍රියා කරමින් මේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා බොහෝ වැඩ කටයුතු කරා එක්කම. ඉතින් මේ සත්‍යක්‍රියා කළ අවස්ථාවේ අපි හැමදාම 6ට වගේ හමු වුණා. හැමෝම බුදුන් ගැන්ද බුදුගුණ 108 වාරයක් කිව්වා. ඊට පස්සේ බුදු ලංකාවෙන් විශේෂයෙන්ම ආශිර්වාද කරා. ඊට පස්සේ අපි කරපු දේ තමයි ලංකාවට අවශ්‍ය බෙහෙත් වර්ග මේ වෛද්‍ය උපකරණ විශේෂයෙන් වෙන්ටිලේටර්ස් මාස්ක් ඊළඟට වෙනම තව බොහෝ වර්ග 51ක් අපි ලිස්ට් එකක් හදලා වෛද්‍යවරුත් එකතු වෙලා සීල්ම රෝහල් එක එකතු වෙලා අපි විශේෂයෙන්ම මම හිතන්නේ අපි ටෙලිෆෝන් වලට ඇප් එකක් හැදුවා එක්සල් ෂීට්ස් හැදුවා ඒ තුලින් වෛද්‍යවරුන් අතර බෙදා දීලා ඒකට අවශ්‍ය උපකරණ කියන්න කියලා ඒවා පිට රටවල තියෙන වෙළඳ පොලේ හොයලා මොකද ලංකාවේ මිල එකට 8 ගුණයක් වැඩි. මම මේ කරුණ කියන්නේ ඔයගලන්ට යම් කිසි දේවල් දැනගන්න. ලංකාවේ හැම වෛද්‍ය උපකරණයක්ම එකට 8 ගුණයක් 6 ගුණයක් වැඩි. මම දන්නේ ඒ මොකද හේතුව ඇයි කියන්න. මොකද ලංකාවේ සමහරක් අපි ගත්ත උපකරණ ලංකාවේ 1.25 මිලියන් කියන එක මට ගන්න පුළුවන් වුණා. ඊට අපි අල්ලපු ඉන්දියාවෙන් ගන්න පුළුවන් වුණා ලක්ෂ 4කට වගේ මුදලකට. එතකොට එකම උපකරණේ එකම බ්‍රෑන්ඩ් නේම් එක එකම මොඩල් එක හදලා තියෙන මේඩ් ඉන් ඕස්ට්‍රේලියා දෙකම ඕස්ට්‍රේලියා. ඉතින් ඒ ලංකාව ගන්නෙත් ඉන්දියාවේ ඒජන්ට්ගේ මම ඉන්දියාවේ සබ් ඒජන්ට් කෙනෙක්ගෙන් ගත්ත ලක්ෂ 3.5කට 4කට කිට්ටු ගානකට මේ ටර්නෝවර් ටැක්ස් එක ගෙවලා නැත්නම් තවත් 120ක් අඩු කරගන්න තිබුණා. ඉතින් මේ ආකාරයෙන් බලන ලංකාවේ හැම ශාස්ත්‍රයේම බඩුවල විශේෂ උගරන් නොදන්න විශාල මේ ලාභයක් හෝ විශාල මන් දන්නේ මිල වැඩිවීමක් තියෙනවා. ඉතින් මේක නිසා අපිට පුළුවන් වුණා ඔයගලන් දුන්න මුදල් වලින් අපි ඩොලර් ලක්ෂ 2ක විතර එකමාරක තමයි සල්ලි එකතු වුණා අපිට පුළුවන් වුණා මම හිතන්නේ ලංකාවට විශාල බඩු කොටසක් ගෙනදෙන ඒ වගේ 10 ගුණයක.
ඉතින් එවැනිම ඒ කාර්යයෙන් පස්සේ අපි පොඩි නිමාවකටපත් වුණා. මොකද අපි හැමෝටම මහන්සි බුදුගුණ සත්‍යක්‍රියාවක් මාස 3ක් තිස්සේ කරලා තවත් මෙහෙසටපත් වුණා. මොකද අපි වැඩ කරන කාර්ය වේලාවේ කරේ. ඉතින් ඔයගොල්ලන් මම මේ හැම දෙයක්ම කරන්න අපි පිටරට හිටියට ඔයගොල්ලෝ අමතක කරලා හිටියේ නැහැ. අපි වචනයෙන් නෙමෙයි අපි ක්‍රියාවෙන් හැම දෙයක්ම ඔප්පු කරලා පෙන්නපු කණ්ඩායම් දෙකක් වශයෙන් අපි වැඩ කරා. ඉතින් ඒකම ඉතින් අපි ඊට පස්සේ අපි පොඩි ඊට පස්සේ මෙවැනි දේවල් යොමු වෙන්නේ නැහැ. 50ක් භාවනා කරන් ඉන්නවා කියනකොට තමයි රටේ මෙවැනි වාතාවරණයක් හදිසියෙම ඇති වුණේ. ඉතින් මේ අවස්ථාවේ නැවතත් හිත දොස් කියන්න වෙනවා. රටේ මිනිස්සු ඉදිරියට බඩගිනි මැරෙයි කියලා බයක් තිබුණා. ඉතින් අපි දෙසැම්බර් මාසේ අපි තීරණය කරා මෙවැනිම ඒක වගා සංග්‍රාමයක් කරමු කියලා. ඒ කියන්නේ වගා රැල්ලක් ඇති කරමු කියලා තමයි අපිට ආවේ. ඉතින් ජනවාරි මාසේ වෙනකොට අපි ක්‍රියාත්මක කරමු කියලා හිටියට යයිමම් හේතු නිසා අපිට ඒ දේ කරවෙන දේ කරගන්න බැරි වුණා. මේක පස්සෙන් පස්සට එනකොට රටේ තත්ත්වෙත් භයානක අතරපත් වෙනකොට අපිට උදාන මට යලිත් මතක් කරා උදාන තමයි කිව්වේ සුසිත අපි මෙවැනි දෙයක් අපි කරමුද කියලා මම කිව්වා අපි හැමෝම හිතන් හිටියට අපි කරන්න බැරි වුණා මේකට අපිට තියෙන මහන්සිය නිසා කියලා තමයි අපි මේ ව්‍යාපාරේ පටන් ගත්තේ. ඉතින් මුලින්ම කරේ දැන් ඔයගොල්ලන්ට කියනවා නම් අපිට විශේෂයෙන්ම මේ පිළිබඳ දැනුමක් නැහැ. අපි මම ඉන්නේ ප්‍රංශේ මගේ අපිට දැන් මේ තියෙන්නේ ස්ප්‍රින්ග් එක. දැන් අපිට වසන්තයේ අභියස අපි ඉන්නේ සම හොලිඩේස් වලට. ඉතින් දැන් මේ අද දවසේ එනකොට සෙන්ටිග්‍රේඩ් ටන්ස් එක 19යි 17 උදේට 9ක් විතර වගේ තියෙනවා. ඉතින් මාර්තු මාසෙන් තමයි අපේ ස්ප්‍රින්ග් එක පටන් ගන්නෙ. අපි ගෙදර අපි පුංචි මට වත්තක් තියෙන අපේ පොඩි වත්තේ අපි මාර්තු වෙනකොට මගේ බිරිඳ පෝච්චි වල බෝංචි එතකොට වම්බොටු බණ්ඩක්ක අමුමිරිස් එකම පුංචි ඉඩ කෑල්ලක් තියෙනවා ඒකේ ගෝවා වට්ටක්ක තක්කාලි වගේ හැම දෙයක්ම අපි වන්න පටන් ගන්න පොඩි පොඩියට දානවා. ඉතින් අපිට කොහොමවත් අප්‍රේල් වෙනකොට දැන් මේ වෙනකොට අපි ගෝව කොළ අපි තදත් ගෝව මෙල්ලුම් ගත්තේ පත්තෙන් අපිට ප්‍රලදාව කඩා ගන්න පුළුවන් පොඩියට. ඉතින් අපි මේකම ආදේශ කළා අපි හිතුවා අපිට හිතුනේ විශේෂයෙන්ම කොළඹ නගර ආසන්නයේ ඉන්න අයට ඉඩමක් නැහැනේ. ඉතින් ඒගොල්ලන්ට කන්න බොන්න නැති වුණොත් බල්කනි හරි මේක කරන්න පුළුවන් කියලා අපි යම්කිසි මොකක් හරි මේ ව්‍යාපෘතියක් කරලා පෙන්නමු කියලා තමයි මේ අපි වගා ව්‍යාපාරේ පටන් ගත්තේ. එතකොට අපිට පුංචි ප්‍රශ්නයක් වුණා. අපි කවුරුවත් දන්නේ නැති ශේෂ්ත්‍රයක් කොහොමද කරන්න කියලා. එතකොට උදාහරණ අපිට ගෙනාවා. හිතාම පින්වන්ත මල්ලි කෙනෙක්. ඒ මල්ලි වැඩ කරන්නේ මොඩර්න් ඇග්‍රි පෞද්ගලික සමාගමේ ජෝස්ට් කෘෂිවේදී හැටියට. ඉතින් එතුමා අපිට සම්බන්ධ වීම මහත් භාග්‍යයක් වුණා මේ කටයුතු ඉතුරු පියවර ඉදිරියට තැබීමට. ඉතින් එහෙම තමයි අපි මේ දක්වා ආවේ. ඊට පස්සේ අපිට පුළුවන් වුණා කෙටි කාලයක් තුලදී පළතවන් දාලා මාස එකමාරක් වගේ ඇතුළතදී පවුල් 1000කට මේ කටයුතු බෙදා දෙන්න. දැන් අපිට එතකොට අපිට ඊමේල් එන්න පටන් ගත්තා අපි කරපු ප්‍රචාරයත් සමග මේ වැඩේ කරන්න අපිත් ආසයි කොහොමද අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන් ක්‍රම වෙන්නේ කියලා අහගෙන ප්‍රශ්න අහලා ආවා. ඉතින් අපි ඒකින් ඒ ආපු කට්ටියකින් අපි පුංචි ඊමේල් ගෲප් එකක් හැදුවා. ඒ ගෲප් එකේ ඉන්න කට්ටියට තමයි අද මේක දැනුම් දුන්නා. එක්කම අපිට WhatsApp ගෲප් එකක් තිබුණේ. එක්කම Facebook එකේ දැනුම් දුන්නා. ඉතින් ඒ අයත් අපි හිතුවා දැන් අපිට මුළු ලංකාවට මේ දේ කරන්න බැරි වෙයි. මොකද අපිට එහෙම ලොකු ආර්ථික ශක්තියක් නැහැ රටකට කන්න දෙන්න. අපි හැමෝම අපි කරගත්තොත් රටම ගොඩයයි කියලා තියෙන තැනට මට ආවා. මොකද අපේ රටේ දැනට තියෙන්නේ නිෂ්පාදන මේ ආර්ථික රටාවක් නෙවෙයි පරිභෝජන ආර්ථික රටාවක්. හැමෝම රට අපි ආදායමට වැඩි වේදම් කරනවා බව පේනවා. දැන් අපි ස්ටැටිස්ටික් බලනකොට එතකොට අවම වශයෙන් අපේ ආදායම මේ ඊයේ පෙරේද හැවුවා අපිට තියෙන මාසෙකට ඕන කියලා දැන් මේ තියෙන තත්ත්වෙන් අවම ටික ගන්න ඩොලර් 1.2 බිලියන් වගේ තමයි මට මතකේ තියෙන්නේ. හැබැයි දැනට අපිට 1.8 බිලියන් ඕන අපිට දැනට තියෙන අවම වශයෙන් ගන්න. ඉතින් මේක එකකින් වැඩිපුරම තියෙන්නේ කෑම් සඳහා තියෙනවා. ඉතින් අපි ලුණු පරිප්පු හැම ඔක්කොම පිටින් ගන්න නිසා අපි දැන් හිතන්න ඕන අපි ගෙදර වගා කරලා අපි රටට සහාය කෙනෙක් මොකද අපි දේශපාලනයට දොස් කී කීටියට අපිට මේ යහපතක් වෙන්නේ නැහැ. හොඳයි එහෙමනම් මම මේ පුංචි හැඳින්වීමක් කරේ. එහෙමනම් මම දැන් අපේ කාලයත් ඉතුරු කරගන්න
දැන් ඔයගොල්ලෝ අපි ගැන පොඩි වැටහීමක් තියෙනවා මොකද අපි සමහර එන්ජොයි සංගීතඥයෝ නෙවෙයි අපිත් ඔයගොල්ලෝ වගේමයි පිටරටින් ලංකාවට ආදරෙන් වැඩ කරන කට්ටියක්. ඉතින් ගොඩක් කට්ටිය අපි ගැන දන්නේ නැති නොදන්න කෙනෙකුට තමයි මේ ගැන කිව්වේ. එහෙමනම් මම දැන් මේ අවස්ථාවේදී ගෞරවයෙන් ආරාධනය කරනවා මොඩර්න් ඇග්‍රි පෞද්ගලික සමාගමේ ජෝස්ට් කෘෂිවේදී අපේ කල්යාණ මිත්‍ර පින්වත් සංජන රවිදු සිල්වා මල්ලිට පුළුවන් අපි කරපු ප්‍රව්‍යාපෘති සම්බන්ධව යම්කිසි විස්තරයක් කරන්න මම හිත හැමෝම බලාපොරොත්තු වෙන සම්බන්ධව තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අයියේ හැම දිනාටම තෙරුවන් සරණයි. අපි අයියා කිව්වා වගේ මේ දැන් ගොඩක් අපි සතුටු වෙන රැල්ලක් වගා රැල්ලක් ලංකාවේ ඇතිවීම පවතින සහ අවධානය යොමු කරලා තියෙනවා හැමෝම උද්‍යෝගයෙන්. නමුත් මේ අපි එක්තරා ආකාරයකින් අපි ආඩම්බර වෙනවා මේ පිළිබඳව වේලස්සනින්ම දැක්කේ මම හිතන්නේ ලංකාවේ මුල්ම වැඩසටහන මේ යුගයේ මේ අවශ්‍යතාවය තේරුම් අරගෙන කරන්න අපි හැම දිනාටම මේ කලන මිතුරෝ සංවිධානයත් පාත්නිර්වාණ පදනමත් අපි හැම දිනාම එකතු වෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න ලැබුණේ අපි මම හිතන්නේ සිංහල අලුත් අවුරුද්දට කලින් තමයි අපිට මේක සැලසුම් කරේ. මොකද මේ වගේ වැඩසටහනක් සැලසුම් කරන්න අඩු ගානේ සති 3-4 කාලයක්වත් යනවා. ආසන්න වශයෙන් මාසයක් අපිට ගියා. මොකද හේතුව පැල තවාන් කාලය ඒ ඔක්කොම සැලසුම් කරගෙන යන්න ඒ අවශ්‍ය ප්‍රතිලාභීන් හඳුනා ගන්න ඒ වගේ වැඩ කටයුතු අපි ඉදිරියේදී කතා කරමු කොහොමද ඒව අපි කරේ කියලා. අපි ඒ විදිහට කටයුතු කරලා අවසානයේ මැයි 21 වෙනි සෙනසුරාදා ගිය සතියේ අපි ඊටමත් හොඳින් පවුල් ඒකක 1000ක් පස්සේ අපිට තවත් ප්‍රමාණයක් එකතු වුණා. අපි පවුල් ඒකක 1000කට වැඩි ප්‍රමාණයකට නොමිලේ ගෙවතු වගාව සඳහා බීජ පැල සහ බීජ කොම්පෝස්ට් පොහොර ලබා දීමක් සිදු කරා. අපි මූලිකවම ඇයි මේ වගේ වැඩසටහනක් සංවිධානය කරේ කියනවා නම් මේ අවස්ථාවේ කවුරුත් දන්නවා ඉදිරියට හැමෝම පුරෝකථනය කරලා තියෙනවා ආහාර අහේනියක් විශේෂයෙන්ම ආහාර සඳහා ඉහළ ඉල්ලුමක් නමුත් සැපයීමේ විශාල අඩුවක් ඇති වෙයි කියලා හැමදෙනාම පුරෝකථනය කරලා තියෙනවා. රජයේ විසිනුත් නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා. ඒ සඳහා සියලුම අංශවලට සූදානමින් ඉන්න සියලුම අද මම හිතන්නේ ජනාධිපතිතුමාත් කිව්වා රජයේ සියලුම වගා කරපු නැති ඉඩම් වලට ඉතාම ඉක්මනින් කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න රජයේ කාර්යාල ඒ වගේම විහාරස්ථාන රෝහල් පරිශ්‍ර පාසල් මේ වගේ සියලුම රජයේ ඉඩම් වල වගාව ඉතාම කඩිනමින් ආරම්භ කරන්න කියන පණිවිඩය හැම තැනින්ම sannivedanaya වෙලා තියෙනවා. අපි සතුටු වෙනවා මේ අවශ්‍යතාවය වේලස්සනින්ම දැකලා ක්‍රියාත්මක වෙලා දැන් මම හිතන්නේ ලංකාවේ මේ වගේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා නම් ඒකට කරපු අත්දැකීමක් හොඳම උදාහරණයක් විදිහට අපේ වැඩසටහන ඉහළින්ම ඉන්නවා කියන සතුට ඒ ප්‍රීතිය අපිට හැම දිනාටම තියෙනවා. ඉතින් අපි මූලිකවම ගෙවතු වගාව සඳහා තමයි මේක තෝරාගත්තේ. ඒකට හේතුව මේ වෙලාවේ අපිට මහා පරිමාණයේ වගා කිරීම කරන ගොවි කණ්ඩායමකට දායක වෙනවට වැඩිය අපිට පහසුවෙන්ම මේක සංවේදනය කරන්න පුළුවන් එකම තියෙන්නේ සහ මේක ප්‍රතිලාභී නඳුර ගැනීම පහසු වෙන්නේ ගෙවතු වගාව සඳහා. ඒ වගේම ගෙවතු සාමාන්‍ය එදිනෙදා ගෘහණිය තමයි ගොඩක් වෙලාවට සහ දරුවන් මේ හැමදෙනාම තමයි මේකේ ගොඩක් වෙලාවට පීඩාවට පත් වෙන්නේ මේ ආහාර අහිමියක් ආවෙන් පස්සේ. ඉතින් ඒ ගෙදර ගෙවල් වල ගොඩක් අය හිර වෙලා ඉන්නවා මේ වෙලාවේ යන්නේ විදිහක් නැතුව ඉන්ධන ප්‍රශ්නයක් තියෙනවා. ගොවියාට තමන්ගේ නිෂ්පාදනය කිරීමේ දැඩි අපහසුතාවයක් තියෙනවා. පොහොරත් නැහැ. සීසෑම සඳහා ඉන්ධනත් නැහැ. ඒ වගේම කරපු නිෂ්පාදන ටික ප්‍රවාහනය කරන්නත් ඉන්ධන ප්‍රමාණවත් තරම් රටේ නැහැ. ඉතින් මේක නිසා අපිට සිද්ධ වෙනවා ගෙවතු වගාවෙන් පුළුවන් තරම් අපේ ගෙවතු එකක ස්වයං පෝෂිත කර ගැනීම. අන්න ඒක නිසා අපි සැලසුම් කරගත්තා ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඊළඟට අපි බැලුවා දැන් අපි කාටද ගෙවතු වගාවක් නම් කාටද අපි මේක මූලිකවම මේ දේවල් අපි ලබා දෙන්නේ.
අන්න එතනදී දැන් හැම ගෙවතු කිව්වම ලංකාවේ මම හිතන්නේ ග්‍රාම සේවා වසම් 14000ක් තියෙනවා. ගෙවතු මිලියන ගාණක් තියෙනවා. ඉතින් ඒකෙන් අපි කොහොමද නිශ්චිත නියඳියක් තෝරාගන්නේ කියන ප්‍රශ්නේ එතනදී අපි සලකා බැලුවේ දැන් ගම්වල නම් ගොඩක් වෙලාවට ඉඩකඩ තියෙනවා කොහොම හරි වගා කටයුතු කරගෙන යනවා. නමුත් නගරයට තමයි ලොකුම ප්‍රශ්නේ එන්නේ. මේ ගම්වල වගා කරන භෝග ටික හරියාකාරව නගරයට ප්‍රවාහනය කරගන්නත් බෑ. ඒක නිසා නගරබද ඉන්න පිරිසකට තමයි මේ ආහාර අහේනියේ මූලිකවම ඒගොල්ලෝ තමයි ගොදුරු බවට පත් වෙන්නේ ඊටාම නුදුරු අනාගතයේදී. මොන ඕක නිසා අපි තීරණය කරා විශේෂයෙන්ම නාගරික ගෙවතු අඩු ඉඩකඩක් සහිත නගරේ වාසය කරන අයට මේ ගෙවතු වගා ප්‍රවර්ධනය සඳහා යම් දායකත්වයක් ලබා දෙන්න. අන්න ඊළඟට අපි කල්පනා කරා එහෙනම් අපි මොනවද මේ වෙලාවේ මේ කටයුත්ත සඳහා ලබා දෙන්නේ කියලා. මොකද අපි සැලසුමක් හදාගන්න ඕන මූලිකවම මොනවද දෙන්නේ කියන ඒ මත තමයි සම්පූර්ණ වැඩසටහන ගොඩ නැගෙන්නේ. ඉතින් මගේ තියෙන දැනුම සහ අත්දැකීම් එක්ක මම යෝජනා කරේ කෙටි කාලයක් ඇතුළත අස්වැන්න ලබා දෙන භෝග වර්ග සහ පහසුවෙන් විශාල නඩත්තුවක් අවශ්‍ය නොවන පහසුවෙන් වගා කරන්න පුළුවන් භෝග වර්ග කිහිපයක් ලබා දීම තමයි යෝජනා වුණේ. ඉතින් අපි ඒ අනුව තමයි සැලසුම් කරගත්තේ මේ ආකාරයෙන් බීජ පැල වර්ග 4ක් එළවලු වර්ග අපිට එදිනෙදා ගොඩාක් අවශ්‍ය වෙනවා. අපේ හැම ආහාර වේලක්ම සකස් කරද්දී අමු මිරිස් අපිට නැතුවම බෑ. අමු මිරිස් කියන්නේ පහසුවෙන් වගා කරන්න පුළුවන් භෝගයක්. පෝච්චියක සහ පසේද හෙවණ තියෙන තැනකද හවුව තියෙන තැනකද ගැටලුවක් නැතුව වගා කරන්න පුළුවන් සහ හැමදාම අපිට අපේ ආහාර පිළියෙල කිරීම සඳහා අවශ්‍ය වෙන භෝගයක් තමයි මිරිස් කියන්නේ. අමු මිරිස් අපි මේකට අනිවාර්යයෙන්ම යොදාගත්තා. ඒ වගේම තමයි තක්කාලි සහ මාළු මිරිස් වම්බටු. ඉතින් මේ භෝග වර්ග 4ම එකම කුලයේ සොලනේසියේ පවුලේ ශාක. මේවා පහසුවෙන් ලංකාවේ ඕනෑම තැනක වගා කරන්න පුළුවන් භෝග. අපි නාගරික ගෙවතු සඳහා තෝරගත්තේ හැමදාම අවශ්‍ය වෙනවා මේ කියන එළවලු ටික. මේ මොහොතේ තක්කාලි කිලෝ එකක් රුපියල් 800ක් විතර වෙනවා. මාළු මිරිස් 900ක් 1000ක් විතර වෙනවා. ඉතින් මේ තත්ත්වයේ උඩ අපි තීරණය කරා මේ භෝග 4 මේවා අනිවාර්යෙන් තවාන් දාලා තමයි සාමාන්‍යයෙන් අපි හිටවන්නේ. ඉතින් අපි හොඳ තවානක් හොයලා බලලා අපි අවශ්‍ය පැල ඇනවුම ලබා දීලා ඒ පැල වර්ග 4 අපි මේ වැඩසටහනට වෙනුවෙන් යොදාගත්තා. අපිට තවත් අවශ්‍යතාවයක් ආවා. අපිට එහෙනම් බැරිද? මොකද අපි දැන් මුලින් අපිට පුළුවන් මේ සාමාන්‍යයෙන් ලංකාවේ සම්ප්‍රදායානුකූලව කරේ බීජ ලබා දීම තමයි. ඔබට මතක නම් ලංකාවේ හිටියානම් දිවිනගුම, අපි වමු රටනගමු සහ මෑතකදී සෞභාග්‍යයක් ගෙවත්ත. මේ හැම වැඩසටහනකදීම නොමිලේ බීජ කට්ටල තමයි ලබා දුන්නේ ගෙවතු වගා ප්‍රවර්ධන වැඩසටහන සඳහා. නමුත් මේකදී චෝදනාවක් ආවා ඒ දුන්නට පැලවෙන්නේ නැහැ සමහරු. නමුත් ඇත්තම කතාව සමහරු පැල කරලවත් හිතලා තිබුණෙත් නැහැ බීජ අරන් තිබුණාට. ඒ වගේම නමුත් යම් යම් ස්ථානයකදී ප්‍රමිතියේ සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවන බව සත්‍යයක්. ඒ වගේම මේ අපිට අර යම් කිසි කුකුසක් තිබුණා බීජ විතරක් දුන්න මිනිස්සු අතරම පැල කරයිද? ඒකට තාක්ෂණික දැනුම ප්‍රමාණවත් තරම් හැමෝටම තියෙනවද කියන කාරණය උඩ තමයි අපි මොකද පැලයක් දුන්නොත් මේ මිනිසුන් අනිවාර්යයෙන්ම මේක ප්‍රතිලාභී ඒක හිටවන්න ඕනේ හිටවිය යුතුයි. ඉතින් ඒකට ඇහත් පිනවනවනේ මෙහෙම දෙයක් දැක්කම හිතත් සැනසෙනවා. හැමදේම ඒ කියන්නේ පැලයක් දුන්නම යම්කිසි ප්‍රබෝධමත් හැඟීමක් එනවා කියන එක අපි කාගේ තුලත් ඇති වෙලා තිබුණා මේ හැඟීම. ඒ නිසා අපි විශේෂයෙන්ම එළවලු බීජ පැල සමග අපි තවත් කෙටි කාලයක් ඇතුළත අස්වැන්න ලබා ගන්න පුළුවන් භෝග වර්ග 3ක බීජ ලබා දුන්නා. සාමාන්‍යයෙන් ඒ බීජ වර්ග තවන් දාන්නේ නැහැ. කෙලින්ම ඍජුවම පෝච්චියක හෝ පසේ කෙලින්ම හිටවන භෝගය තමයි බණ්ඩක්කා
රාබු සහ මෑකරල්. ඉතින් මේ හැම භෝගයක්ම ඉතින් භෝග වර්ග සම්පූර්ණයෙන්ම 7ක් අපි ලබා දීලා තියෙනවා බීජ වර්ග වලින් 3ක් හැම ගෙවත්තකටම මේ කට්ටලේ බැගින් හම්බ වුණා. ඒ කියන්නේ වණ්ඩා ගැට පැකට් එකයි රාබු සහ මෑකරල්. ඉතින් මේ භෝග වර්ග තුනම කිටි කාලයක් ඇතුළත අස්වැන්න දෙන උදාහරණයක් විදිහට රාබු දවස් 45ක් ඇතුළත අපිට අලිය ගලවන්න පුළුවන්. ලංකාවේ ඕනම තැනක පොහොර ඇතුව හෝ නැතුව ඕනම පසක පහසුවෙන්ම වගා කරන්න පුළුවන් භෝගයක් තමයි රාබු කියන්නේ. බණ්ඩක්කත් එහෙමයි. අපිට ඊටාම කෙටි කාලයකින් අස්වැන්න ගන්න පුළුවන්. මාසයක් එකමාරක් යනකොට. ඒ වගේම සමහර වෙලාවට ඊටත් කලින් ගන්න පුළුවන් ප්‍රභේද තියෙනවා දැන්. මාසයක් යන්නත් කලින් පළදා ගන්න පුළුවන්. ඊතර නෙමෙයි මෑකරල් උනත් ඒ වගේම කෙටි කාලයක් ඇතුළත අවම නඩත්තුවක් සහිතව අස්වැන්න ලබා ගන්න පුළුවන් භෝග වර්ග 3ක්. ඊළඟට අපි කල්පනා මේ සඳහා අවශ්‍ය කරන පොහොරක් දුන්නා නම් හොඳයි නේද කියලා. විශාල පොහොර අර්බුදයකුත් තියෙනවා මේ වල. රසායනික පොහොර නැහැ. නමුත් අපි ගාව නිර්දේශ කරන්නේ ආර්ගනික් පොහොර කොම්පෝස්ට් මේක තවත් යම් උත්තේජනයක් ලැබෙනවා නේද කියලා කොම්පෝස්ට් පොහොර ටිකකුත් හම්බ වුණොත් කියන කාරණාව උඩ අපි සැලසුමක් හදාගත්තා. කිලෝ 5ක කොම්පෝස්ට් පොහොර පැකට් එක මේ ප්‍රතිලාභීන් දහසක් දෙනා සමට ලබා දෙන්න. ඉතින් හරියට බැලුවොත් කොම්පෝස්ට් පොහොර ටොන් 5ක් කිලෝ 5. හරි. එතකොට එතනදී අපි මූලිකවම මේ කටයුතු කරේ ඉස්සෙල්ලාම මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මූලිකවම දේ තමයි මේ බීජ හා පැල මේ අවශ්‍ය දේවල් කොහොමද සපයා ගන්න කියන කාරණාව. ඉතින් අපේ තියෙන සම්බන්ධතාව උඩ සැපයුම්කරුවන් දෙදෙනෙකුගෙන් අපි බීජ පැල ලබා ගත්තා. එක් සැපයුම්කරුවෙකුගෙන් අනිත් සැපයුම්කරුවෙකුගෙන් බීජ වර්ග සහ කොම්පෝස්ට් පොහොර අපි මේ වැඩසටහන සඳහා සපයා ගත්තා. අපි ඉස්සෙල්ලාම බැලුවේ මේ වගේ වැඩසටහනක් කිරීම සඳහා උන් සතුව ප්‍රමාණවත් තරම් සම්පත් මේ දේවල් තියනවාද කියන එක තමයි මූලිකවම අපි සලකා බැලුවේ. අපි සීන සම්බන්ධතාව පාවිච්චි කරලා අපි ඒ දේ තහවුරු කරගත්තයින් පස්සේ අදාළ ඇණවුම ලබා දුන්නා මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කරන ඒ මුදල් ප්‍රමාණය. ඊළඟට අපි මේ වගේ වැඩසටහනක් කරද්දී බිම් මට්ටමේ ලොකු සංවිධාන ශක්තියක් තියෙන්න ඕනේ අත් වශයෙන්ම. මොකද ඒකක 1000ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඒක ප්‍රතිලාභින් තෝරා ගැනීම සහ අපි සාමාන්‍යයෙන් දන්සලක් දෙනකොට අපි විශේෂයෙන්ම කියන්න ඕන අපි මේ වෙසක් එකේදී බලාපොරොත්තු වෙන්නේ අපි දන්නවා කවුරුත් දන්සල් කියන දේවල් අපි සුලභයි. නමුත් දැන් අපිට අවුරුදු හරියට ගත්තොත් 2019 ඉඳන් 19 20 21 22 අවුරුදු 4ක් හරි ආකාරයෙන්ම වෙසක් උත්සවය සමර ගන්න අපිට හැකි වුණේ නැහැ. විවිධ හේතු නිසා. කෙසේ වෙතත් මේවරත් දන්සල් වල ලොකු අඩුවක් වෙන්දට නම් දන්සල් කියන්නේ ලංකාවේ තාම හැම ගමකම සුලභ දෙයක්. නමුත් ඒ එක දන්සලකින් සාමාන්‍යයෙන් ඉතින් එක වේලක් හෝ උපරිම බීල් දෙකක් තමයි ලබා දෙන්නේ. නමුත් අපි කල්පනා කරා පැල දන්සලක් දුන්නාන් පස්සේ මේ වගේ දෙයක් දුන්නාන් පස්සේ ඒකේ ප්‍රතිලාභීන්ට පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම ඉතින් මාස කිහිපයක්ම මේ පළදාවෙන් තමන්ගේ මේ එදිනදා ආහාර අවශ්‍යතාවය සපුරා ගන්න. ඇත්තටම ඊටත් වැඩිය දැන් කිසිසේත්ම මං හිතනවා අපේ මේ දෙන ටිකෙන්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ සියලුම දේ කරගන්න. නමුත් අපි මේ දෙන දේ හොඳ උත්තේජනයක් වෙනවා නියත වශයෙන්ම ඔවුන්ට ඊට වඩා යමක් කිරීම සඳහා. අන්න ඒ කාරණාව ඔළුවට අරගෙන තමයි අපි අතර මූලිකවම පැල දන්සලක් දෙන්න සැලසුම් හැදුවේ. ඊළඟට අපිට අර කිව්වා වගේ අවශ්‍යතාවය ආවේ මේක කොහෙද කරන්නේ කාවෙනුවෙන්ද කරන්නේ සහ කවුද මේකට මූලික සංවිධාන ශක්තිය දෙන්නේ කියලා. ඉතින් අපිට එතනදී අපේ කල්යාණ මිත්‍ර පූජ්‍ය කපුතලේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ අපි දැන් අඳුරගෙන තිබුණා. උන්වහන්සේ සහ රත්මලානේ අත්තිඩිය ප්‍රදේශයේ සහනෝදා වැඩිහිටි විවේක ආශ්‍රමය
නමින් වැඩිහිටි නිවාස පරිසරයක් පවත්වාගෙන යනවා. එතන ඊට අමතරව විශාල වශයෙන් වගා කිරීම ආදර්ශ ගොවිපලක් පවත්වාගෙන යනවා. ඉතින් ඒ ගොවිපලේ වැඩ කටයුතු සඳහා මම අපේ සමාගම කරහා සම්බන්ධ වෙන මෑත කාලේදී තාම විශාල හරිතාගාරයක් නිර්මාණය කරා ඒ ගොවිපලේ. එතනදී ඕන කරන තාක්ෂණික දායකත්වය අපේ සමාගම හරහා මම ලබා දීලා දායකත්වයක් සපයලා අඳුරගත්තේ දැනවඳුනුකම ඒ කල්යාණ මිත්‍රත්වය උඩ මේ මූලික සැලසුම අපි සකස් කරගත්තයින් පස්සේ අපේ කලණ මිතුරෝ සහ පාත් නිර්වාණ පදනමේ සියලු දෙනා මේ එක්කාසු වෙලා මූලික සැලසුම කරගත්තට පස්සේ අපි යම්කිසි අදහසක් තිබුණා මේ වැඩසටහන කොහොමද කරන්න කියලා. ඉතින් මම යෝජනා කරා ඊළඟ පියවර වශයෙන් මේ අපුතලේ පඤ්ඤාරාම මහමුදුරුවොත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන කරන්න පුළුවන් ද කියන හැකියාව ශක්තිය හොයලා බලමු කියලා. උන්වහන්සේ බොහොම කැමැත්තෙන් පළවෙනි අවස්ථාවෙම ඒ දේ බාරගත්තා. අපි කරමු මේ වැඩසටහන ඉතාම හොඳ අදහසක්. ඉතින් ඒකට උන්වහන්සේ සතුව යම්කිසි ඉතාමත් විශේෂයෙන් හොඳ සංවිධාන ශක්තියක් තියෙන විදිය අපි දැනන් හිටියා. ඒ විශ්වාසයේ උඩ ඔබට පේනවා ඇති මේ උන්වහන්සේ කතා කරනවා ප්‍රසන්ටේෂන් එකේ. ඉතින් ඉතාම විශාල රාජ්‍ය උත්සවයක් හා සමාන විදිහට මේ වැඩසටහන සංවිධානය කරන්න සැලසුම හැදුවා. උන්වහන්සේ කළේ මූලිකවම මේ සම්බන්ධයෙන් අපේ දිස්ත්‍රික්කයේ දැන් කොළඹනේ සිද්ධ වෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ ඉහළම රාජ්‍ය නිලධාරියා දිසාපතිවරයා දිස්ත්‍රික් ලේකම්තුමාට මේ පිළිබඳව දැනුම් දුන්නා. උන්වහන්සේට හැකියාවක් තිබුණා දිසාපතිතුමාව මේ පරිසරයට ගෙන්න ගන්න මූලික රටේ සාකච්ඡාවක් සඳහා ඊට සමගාමීව ප්‍රාදේශීය ලේකම්වරු රත්මලාන සහ දේවල ප්‍රාදේශීය ලේකම්වරු සියලුම ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් ආර්ථික සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් සහ කෘෂිකර්ම නිලධාරීන් සියලු දෙනාම එක රැස්වීමකට ගේන්න උන්වහන්සේට හැකියාව ලැබුණා. මමත් උදාන අයියත් මේ වැඩසටහන සඳහා සහභාගී වුණා. මූලික රැස්වීමට මේ අපේ අරමුණ පැහැදිලි කරලා කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාව අපි සැකවින් ඉදිරිපත් කරා. සහ අපේ සංවිධාන පිළිබඳව මූලිකව හැඳින්වීමක් කරා. සහ මේක කාලීනව මේ වැඩසටහන කෙසේද වැදගත් වෙන්නේ මේකට අපි ඉහළ බරක් තැබිය යුතු බව අවධාරණය කරලා අපි කතා කරාන් පස්සේ දිසාපතිතුමත් ඒක අනුමත කරලා ඒ වෙනුවෙන් එතනදීම මේක කොහොමද ප්‍රතිලාභීන් තෝරගන්නේ ඒ සියලුම වැඩසටහන රජයේ නිලධාරීන් වශයෙන් ඒ වෙලේ අපිට හදා ගන්න පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ ග්‍රාම නිලධාරීන් මැදිහත් වෙලා මේ පවුල් දහස තමන්ගේ වසම් මට්ටමේ අපිට හොයලා දුන්නා. ඒ සියලුම මේ දෙනාගේ විස්තර ලිපිනයන් දුරකථන අංක ඒ සියලුම දත්ත පද්ධතියක් මූලිකවම ඇති කරගෙන ග්‍රාම සේවා වසම් මට්ටමේ ඇති කරගෙන අපිට එදාට ඒ තැන්වලදී විශේෂයෙන්ම මේ දැන් ඊළඟ ප්‍රශ්නයක් උනේ එක තැනකට 1000ක් ගේ ප්‍රතිලාභින් පිරිස ගේන්න පුළුවන්ද කියන එක. ඒක ගැටලුවක් නිසා මොකද මේ දවස්වල පෙට්‍රල් ඩීසල් හිඟයක් නිසා දුර බැහැර ඉඳන් අතරම දැන් දෙහිවල රත්මලාන කියන්නේ විශාල භූමි ප්‍රදේශයක්. මේ දවස්වල ප්‍රවාහනීය ගැටලුත් තියෙන නිසා අපි මිනිස්සුන්ගේ පැත්තෙන් කල්පනා කරලා මේ වැඩසටහන ඒ හැම කොට්ටාසයක්ම ආවරණය පරිදි ස්ථාන 7කදී එක දවසේ ක්‍රියාත්මක කරා ස්ථාන 7කදී ප්‍රධාන වැඩසටහනට අමතරව. ඉතින් ඒ ප්‍රධාන වැඩසටහනේ ඡායාරූප තමයි ඔබ දකින්නේ. වැඩසටහනට මූලිකවම කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රධාන රජයේ නිලධාරීන් විශාල පිරිසක් සම්බන්ධ වුණා. ඒ වගේම මේ ආයතනයේ වැඩ කටයුතු සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඍජුව දායක වෙනවා. එතකොට ඒ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළේ නිලධාරීන් ඒ වගේම අර මං කියපු සියලුම රජයේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් මේ වැඩසටහන සඳහා සම්බන්ධ වුණා මූලික අවස්ථාවේදී. ඉතින් තාම සාර්ථකව අපි එතකොට මේ අපේ සහනෝදා
වැඩිහිටි නිවාසයේ මේ සහනෝදා පදනමට ලොකු හැකියාවක් තිබුණා ස්වේච්ඡා පිරිසක් මේ ස්වේච්ඡාවෙන් තරුණ තරුණියන් සහ ඒ සමාජ සේවා කටයුතු වල නිරත වන්නන් ඒ ආයතනය හා සම්බන්ධ වෙලා වැඩ කරන විශාල පිරිසක් මේකට දායක කරගන්න මේක පළතවානි පළ ගෙනාවට පස්සේ ඔබ දකිනවා ඇති මේ අපි මේක දෙන්න බොක්ස් එකකුත් කාඩ්බෝඩ් පරිසර හිතකාමීව කාඩ්බෝඩ් බොක්ස් එකකුත් අපි හදලා ඒකටත් යම්කිසි බරපැනක් දැරුවා විශාල බරපැනක් ඇත්ත වශයෙන් මේකත් ඒ බොක්සස් 1000කට මේ පැල ටික අඩු කරන්න ඒකත් අපි හැදුවා ඊට පස්සේ ඒගොල්ලෝ තමයි ඒ වැඩ කටයුතු ටික ඔක්කොම සම්පාදනය කරේ ඒ වගේම මේ වැඩසටහනට දැන් මූලිකවම විශාලම දායකත්වයේ දුන්නේ සියලුම විපියදන් ඔක්කොම කරේ කලමිතුර සංවිධානය සහ පාත්නිර්වාණ පදනම නමුත් එදා උත්සවයේ වෙලාවේදී ආය පැමිණ හිටපු අය වෙනුවෙන් සංග්‍රහයක් කරන්නත් සහනෝදා පදනමෙන් දායකත්වයේ දාලා තිබුණා ඒ ගොඩාක් අය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තිබුණා. ඉතින් ඒත් එක්කම අපිට පුළුවන් වුණා මේ වැඩසටහනේ ප්‍රතිලාභීන් සියලු දෙනා සඳහා යම්කිසි දැනුවත් කිරීමක් කරන්නත් ප්‍රායෝගිකව අපි ලැබපු අත්දැකීම් එක්ක කෘෂි කර්මාන්තයේ අපි සෑහෙන කියන්නේ ඒ ඉන්න හැම වැඩසටහනේදීම ඒ සියලු පිරිසට ගෙවතු වගාව සාර්ථකව කෙසේද කරගෙන යන්නේ කියලා යම්කිසි උපදෙස් මාලාවක් ලබා දීමටත් අපිට හැකියාව ලැබුණා. ඉතින් අපි වැඩසටහන් 7ේදීම පිරිස බෙදාගෙන තිබුණා. අපි මේ ස්ථානවලදී මේ අය විශේෂ ප්‍රවීණයෝ මේකට අදහස් දක්වනවා කියලා. ඉතින් මූලිකවම අපි මේ පැල අඩ දැන් ගෙහිල්ලා බලාගන්නේ කොහොමද? බීජ පැල කරන්නේ කෙසේද? මේකට හෙවණ දෙන්න. මේක නඩත්තු කරගන්නේ කොහොමද? කොම්පෝස්ට් පොහොර නිවැරදි ආකාරයෙන් භාවිතා කරන්නේ කොහොමද? පලිබෝධ රෝග හා පලිබෝධ හානි වෙන්න පුළුවන් නම් ඒවා ප්‍රධානම දේවල් අඳුරගෙන ඒවාට පිළියම් යොදන්නේ කෙසේද? පරිසර හිතකාමී සහ සෞඛ්‍ය ආරක්ෂිතව මේ දේ කරන්නේ කොහොමද කියන කාරණාව අපි මේ වැඩසටහනේදී අපි පෙන්වු කරලා දුන්නා. දැන් අපි ඉස්සරහට යන්න පුළුවන් මේ ප්‍රසන්ටේෂන් එකේ. ඉතින් මේ ආකාරයෙන් තමයි ඔය තවන් අපි දාලා තිබුණේ. ඉතින් මේක ඇත්ත වශයෙන්ම අපි වැඩසටහනටම හදපු තවණක් නෙවෙයි. නමුත් මේ ආකාරයෙන් තමයි සාමාන්‍යයෙන් එළවලු පැල හදන්නේ. ඉතින් ඉදිරි ඒවලත් තියෙනවා පොට්ස්වල කොහොමද තවන් දාන්නේ කියලා විවිධ භෝග වලට විවිධ ආකාරයෙන් තමයි තවන් දාන්නේ. අපි කොහොමද පෙන්නගෙන යමු උදානයියේ ඉස්සරහට. ඉතින් දැන් ඔන්න පැල හිටවනකොට අපිට ඉතින් පුළුවන් මේ ආකාරයෙන් දැන් ගොඩක් තැන්වල ඉඩකඩ තියෙන තැන් තියෙනවා නැති තැන් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය කරන දැන් මේ අපේ ආයතන පරිශ්‍රයේ මම ගිය අවුරුද්දේ වගා කරපු ඒවල පින්තූර වගේක් තමයි ඔබ දැන් මේ දකින්නේ. මට තියෙන ඊටාම කුඩා ඉඩකඩක් මගේ ආයතනයේ. ඉතින් අපේ ආයතනයේ සියලු දෙනාම එකතු වෙලා දැන් මේ ඔබට පේනවා මේ ප්ලාස්ටික් පොලිතින් එකකින් ආවරණය කරලා පාත්තිය ඒක හිල් කරලා ඒකේ තමයි මේ අඹුඩු පැල හිටවලා තියෙන්නේ. එතකොට වල් පැල හැදෙන්නේ නැහැ. වල්නාශක පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඒ වගේම මේකට ඕන කරන උෂ්ණත්වය මුල් වලට ඕන කරන උෂ්ණත්වය රැඳිලා තියෙනවා. අපි දාන වතුර ටික මේක වතුර මේ ජල සම්පාදන පද්ධතියක් කරා තමයි වතුර දෙන්නේ. ඉතින් මේ වතුර ටික ඉක්මනින් වාෂ්ප වෙලා යන්නේ නැහැ. පාත්තිය පස්සේ රැඳිලා තියෙනවා. දාන පොහොර ටික හේදිලා යන්නේ නැහැ. දාන කොම්පෝස්ට් පොහොර වෙන්න පුළුවන්. ඉතින් ඒ සියලුම වාසි එක්ක කරගෙන යන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම පූච්චි වලත් අර අනිත් පින්තූරේ තියෙනා වගේ වගා කරගෙන යන්න පුළුවන්. අපි එහෙම සාර්ථකව ප්‍රතිඵල ලබා ගත්තා. දැන් අපි යමු ඉස්සරහට. ඉතින් මේ ආකාරයෙන් තවන් දාන්න පුළුවන්. යමු අපි ඉස්සරහට ඉදිරියට. ඔබට පේනවා දැන් මේ ගෝවා එහෙමත් වවලා තියෙනවා. අපි තාම හොඳ සාර්ථක ඵලදාවක් හස්වන්නක් නෙලාගත්ත ගෝවා වලින්. ඒ විතරක් නෙවෙයි අපි බඩේරිඟුත් හදුවා. බඩේරිඟුත් ස්වීට් කෝන් එහෙම හදලා තියෙනවා.
දැනටත් පොගා කරලා තියෙනවා මෙහෙමෝතේ කඩවත ප්‍රදේශයේ මගේ අපේ ආයතන පරිශ්‍රයේ ඉතින් ගෝවා හදන්න බෑ කියලා තියෙනවා මේ නාගරික ප්‍රදේශවලදී අපි සාර්ථකව හදලා අපේ අස්සන්නත් මේ ස්ලයිඩ් එකේ මේ ප්‍රසන්ටේෂන් එකේ ඔබට දකින්න පුළුවන් විදිහට මේ තිහින්නේ අපි මේ නුවරඑළිය නෙමෙයි මේ කඩවත හදපු ගෝවා. ඉතින් කිසිම පලිබෝධනාශකයක් පාවිච්චි කරන්නේ නැතුව පරිසර හිතකාමීව පූච්චි වල පොඩි පොට්ස් වල අපි මේක කරේ. ඉතින් මේක කරන්න පුළුවන් අපිට හැකියාව තියෙනවා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා විශාල වශයෙන් ගෙවතු වල ආශ්‍රිතව මේ වගේ වගාවල් කෙරෙයි කියලා. ඉතින් ඒ උත්තේජනය ලබා දෙන්න තමයි අපි මේ දේවල් කරේ. උදැනය අපි යමු ඉස්සරහට. ඉතින් ඒ වගේම යම් කිසි කෙනෙක්ට ආයෝජනයක් කරන්න පුළුවන් නම් මේ හරිතාගාර නැත්නම් ග්‍රීන් හවුස් නැත්නම් ආරක්ෂිත ගෘහයක් තුල හදන්නත් පුළුවන්. මේ මගේ අතින් වවපුවා බෙල් පෙපර්ස් මාළු මිරිස් සහ තක්කාලි චෙරි තක්කාලිද ඒ හැමදේම ඒ වගේ ආරක්ෂිත ගෘහයක් තුලත් වවන්න පුළුවන්. අපේ ආයතන පරිශ්‍රය අපි වවපුවා. ඉතින් මේ වලින් අපි බොහොම ලොකු ඉන්ධනයක් ලැබුවා. අහල පහල අයත් එක්ක අපි බෙදා හදාගත්තා. මේ මගේ අපේ ග්‍රීන් හවුස් එක. අපි මේ වගාව කරන්නේ අපේ ආයතනය ඇතුළේ කරේ අත වශයෙන්ම ආදර්ශනයක් විදියට. මේ වගාව සම්බන්ධයෙන් යම්කිසි කෙනෙක්ට දැනුවත් වෙන්න ඕන නම් ආයෝජනයක් කරන්න මූලිකව කොහොමද මේ වගේ එකක් නඩත්තු කරන්නේ කියන කාරණාව උඩ ඉතින් ඒ ලැබෙන ඵලදාව අපි අහල පහලත් එක්ක බෙදාගත්තා. මම හිතන්නේ බෙදා හදා ගැනීම කියන දේ වෙන කවරදාටත් වඩා අපිට ඉදිරියේදී වැදගත් වෙනවා. අපිට කෙනෙක්ට වැඩිපුර තියෙන දෙයක් ඵලදාව ඒක අනිත් අල්ලපු ගෙදර කෙනා එක්ක තමන්ගේ ඥාතිය හිතවතුන් එක්ක බෙදා හදා ගන්න අපිට පුළුවන් වෙනවා. එතකොට අපිට නැති දෙයක් පොල් ගෙඩිය වෙන්න පුළුවන්. වැඩිපුර තියෙන තක්කාලි ටිකක් වෙන්න පුළුවන්. බෙදා හදා ගන්න අපිට ඉස්සරහට වෙනවා. ඒ වෙනුවෙන් ඒකට ආදර්ශයක් වෙලා තමයි අපි දැනටත් අපේ වගාවේ ඵලදාව ආවම අපි අහල පහල ගොඩක් අයත් එක්ක බොහොම සුහදව කටයුතු කරනවා. ඒගොල්ලොත් හරි ආසාවෙන් ඉන්නවා අපි අස්වැන්න නෙලනකොට. ඒගොල්ලොත් අපෙන් පැලි ඉල්ලගෙන ඒගොල්ලන්ගේ වතුවල වගා කරන දේවල් අපි දකිනවා. ඉතින් මේ විදිහට තමයි අපි අපේ ආයතනයක් විදිහටත් අපි කටයුතු කරන්නේ. මම ඔබලා හැමදෙනාටම කියන්නේ මේ தත්ත්වයට අපිට අපේ ගෙවත්ත අපේ ආයතන පරිශ්‍රය නඩත්තු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් අය අහලා තිබුණා කොහොමද මේක කරේ කියලා. ඒ වෙනුවෙන් තමයි අපි මේ විශේෂ Zoom meeting එක අපි යොදාගත්තේ. අපි කොහොමද මේ වැඩසටහන සාර්ථක කරගත්තේ කියලා. ඉතින් මම හිතන්නේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් මේ වෙලාවේ. මල්ලි chat box එක පොඩ්ඩක් බැලුවොත් අද සමා වෙන්න. එතකොට මේ ප්‍රශ්නට උත්තර දීලා 3ක් 4ක් වගේ තියෙනවා. ඊට පස්සේ මල්ලිට පුළුවන් අනිත් අයට අපි සම්බන්ධෙමු කෙලින් අහන්න කියලා. ඔව් ගොඩක් අය අහලා තියෙනවා මේ කොහොමද මේක ඇත්ත වශයෙන්ම ඵල ගන්න කියන එක. අපි තෝරා ගත්තේ අපේ අත්දැකීම් එක්ක අපේ දැන හැඳුනුකම් එක්ක ඒ අපිට ආසන්නයේ තියෙන හොඳ පළතවානක් අපි තෝරගත්තා. ඉතින් ඒක ප්‍රදේශයේ හැටියට යම් කිසි ඕන පළතවානක දිනාගත්ත කීර්ති නාමයක් තියෙනවා ඒ ප්‍රදේශයේ. එහෙම ආයතනයක් බලලා තෝරගන්න පුළුවන්. අපිට විශේෂිතව මෙන්න මෙයාගෙන් පැල ගන්න කියලා කියන්න බෑ. එහෙම ආයතන හැම ගමකම හැම නගරයකම සාමාන්‍යයෙන් තියෙනවා. ඉතින් ගිහිලා කතා කරන්න පුළුවන් මෙන්න මේ වගේ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට ඒ වගේම ඔක්කො ගෙවතු කණ්ඩායම මම කියන්නේ අපි මේ 1000කට 2000කට 500කට දෙන්න ඕනේ කියලා. නමුත් ඔබට යම් කිසි අදහසක් තියෙනවා නම් 10 දෙනෙක්ටවත් මේක දෙන්න ඕනේ කියලා ඒ ප්‍රමාණය සපුරා ගැනීමේ හැකියාව මේ පළතවාන ගොඩාක් ලංකාවේ තියෙන පළතවාන වලට ගිහිල්ලා කතා කරන්න පුළුවන්. ඔය මල්වල තියෙන පළතවාන වල පවා යම්කිසි ප්‍රමාණයක් එළවලු පැල හදනවා. ඒගොල්ලන්ට යනුමක් දීලා මේක කරගන්න පුළුවන්. ඊළඟට අහලා තියෙනවා කොහොමද මේ plastic sheets to prevent weed fleas ඒක කොහොමද කරන්න කියන්නේ. ඉතින් අත් වශයෙන්ම මේ ඕනම පැලයක් ඉරේලිය හොයාගෙන තමයි හැදෙන්නේ. දැන් අර ප්ලාස්ටික්
මල්ච් එකක් වසුනක් දැම්මම මොකද වෙන්නේ? පසේ තියෙන ඒ වල් බීජ වල් පැලෑටි වල බීජ වලට පැලවෙලා ඉදිරියට එන්න බෑ. ආලෝකය හොයාගෙන අපි ඒක කවර් කරලා තියෙන්නේ. අපි අපේ භෝගයේ වගා කරන භෝගයට විතරක් ඉඩ හදලා එතන සිදුරු කරලා පැලේ ඉඳලා තියෙනවා. ඒකට වෙන එකකට මතු වෙන විදිහක් නැහැ. ඒක තමයි මූලික સિદ્ધාන්තය ප්ලාස්ටික් මල්ච් එකක් ප්ලාස්ටික් වසුනක් පාවිච්චි කිරීම. ඒකේ වාසි ගොඩාක් තියෙනවා. දැන් මේකට රිදී පාටයි මේකේ උඩ ස්තරය යට පැත්ත කළු පාටයි. එතකොට උඩ පැත්තේ රිදී පාටට ඉර එළිය වැටුනම ඒක පරාවර්තනය වෙලා කොළේ යට පැත්තටත් හොඳට ඉර එළිය වැටෙනවා. ඒකෙන් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය දියුණු තියුණු වෙලා අස්වැන්න වැඩි කරලා දෙනවා පොහොර නැතුව. ඊට අමතරව ඔබ හොඳට දැකලා ඇති මේ අපේ වගාවට බෝගවලට හානි කරන ගොඩාක් ඉතා කුඩා කෘමි සත්තු ඉන්නේ කොළේ යට පැත්තේ. දැන් අර ආලෝකය පරාවර්තනය වුණාම ඒ සත්තුන්ට ඉන්න බෑ. උන්ට ෆ්ලෑෂ් ලයිට් ගැහුවා වගේ. ඉතින් පරිසර හිතකාමීව අපි පලිබෝධ පාලනයක් මේ වගේ ප්ලාස්ටික් මල්ච් එකකින් කරගන්න පුළුවන්කම ලැබෙනවා. වාණිජ ගෝවියෝ දැන් මේවට යොමු වෙලා තියෙනවා. අපි සන්තෝෂ වෙන්න ඕනේ සම්බන්ධයෙන්. මේ විදිහට තමයි මේක කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම අහලා තියෙන කොහොමද මේ පලිබෝධ පාලනය කරන්න කියලා. දැන් ගොඩක් වෙලාවට එන ප්‍රශ්නයක් තමයි කොළ කොඩවීම. ලීෆ් කර්ලින් කොම්ප්ලෙක්ස් එක කියලා අපි හඳුන්වන්නේ. මේ පලිබෝධ පාලනයේදී අපි අපේ වැඩසටහනේදීත් උපදෙස් දුන්නා සියලුම වැඩසටහනේදී කොහොමද පාලනය කරගන්න කියලා. මූලිකවම මේ වගාවට හානි කරන මේ කොළ කොඩවීමේ සංකීර්ණයට හේතු වෙන්නේ පැලමැක්කා, කූඩිත්තා, මයිටාවා, පිටිමකුණා සහ සුදු මැස්සා කියන 5 දෙනා තමයි මේකට ගොඩක්ම හේතු වෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ කේටේ තියෙන විෂද්‍රව්‍ය නිසා තමයි සහ ඒගොල්ලන්ගේ කේටයට මේ වෛරස් රෝග ඒගොල්ලෝ වෛරස් වාහකයෝ ඒ වෛරසයක් යම් කිසි සතෙකුගේ කේටේ තිබුණොත් පහසුවෙන්ම කොළ කොඩවීම ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි නමුත් මේ හැම දිනාටගෙම දැන් ආලෝකයට මේ සත්තු කැමති නැහැ. මේ ලෝකේ තියෙන හොඳම ස්වභාවික විස බීජනාශකය ඉරේලිය. ඉතින් ඉරේලිය ප්‍රොවිජන්ට අරගෙන අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් වගාවේදී. නමුත් මෙතනදී ඉරේලිය අපිට පොඩ්ඩක් අපේ වගාවේදී යම් අහිතකර නෙමෙයි. නමුත් යම්කිසි අවාසියක් ඇති කරලා දීලා තියෙනවා. දැන් ඉරේලිය ගොඩක් වැටුනම ගස්වලට විශේෂයෙන්ම මේ කොළ කොඩ වෙන ගස්වලට අපි ගත්තොත් මිරිස්, මාළු මිරිස් වගේ දේවල් වලට ඉරේලිය වැටුනම මොකද වෙන්නේ? මේ සත්තු හිටියොත් එයාලාගේ ජීවන චක්‍රය එහෙම කියන්නේ ආයු කාලය කෙටි වෙනවා. එතකොට ආයු කාලය කෙටි වුණාන් පස්සේ ඒ සත්තු ඊටාම ඉක්මනින් තමන්ගේ වර්ගයාභෝ කරගන්න ප්‍රජනනය කරන්න පටන් ගන්නවා. එතකොට ඒ සත්තුන්ගේ ගහණය වැඩි වුණාන් පස්සේ ඒගොල්ලන්ට මේ අපේ වගා කරන භෝගවලට හානි කරන්න පහසුවෙන් පුළුවන්කම ලැබෙනවා ලොකු පිරිසක් ගහණයක් ඉන්න නිසා. අන්න ඒක නිසා අපි මූලිකවම උපදෙස් දෙනවා ගෙවතු වල වගා කරන විශේෂයෙන් කොළඹ නම් හෙවණ තියෙන තැනක මේ පැල විශේෂයෙන්ම මිරිස්, මාළු මිරිස් වගේ කොළ කොඩ වෙන්න පාත්‍රී වෙන ඒවා ශාක හොඳට හෙවණ දීලා හදන්න කියලා. ඉස්සර අපේ මුතුන් මිත්තෝ ගම්වල මේ බුලත් වවනකොට මේ බුලත් කොරටු ඇතුලේ තමයි බුලත් පාත්තිය මැද්දේ තමයි මිරිස් ගස් හිටෙව්වේ. ඒක තාමත් ගම් වලට ඇවිදලා යනකොට බලන්න පුළුවන්. ඒකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ තමයි ඊටාම සනීප ආරක්ෂාව උඩරිම තියෙන තැනක් තමයි බුලත් මේ කොරටුව. බුලත් පාත්ති ටික ගම් වල මිනිස්සු බලා ගන්න. අන්න ඒ පාත්ති ඇතුලේ දෙන බොහොම සනීපෙත් එක්ක හේවණත් එක්ක තමයි අර මිරිස් ගස් ටිකත් හැදුනේ. ඉතින් අර කොළ කොඩවීම සංකීර්ණය එන්නෙම නැහැ. ඉතින් ඊළඟ කාරණාව තමයි බැරි වෙලාවත් ආවොත් මොකද කරන්න කියන එක. එතනදී මූලිකවම පරීක්ෂණය හැමදාම වගේ පොඩි ගස් නිරන්තරයෙන් සුපරීක්ෂාවට ලක් කිරීම තමයි පළවෙනි දේ. ඒක තමයි වැදගත්ම දේ. යම් කිසි දෙයකින් එහෙම දන්නවනම් අපිට බුරුසුවකින් හරි අතින් ඒ සත්තු අයින් කරලා දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් සමහරලාට අධිපීඩන ජලය යොදලා ඒ ටික අයින් කරන්න. එහෙමත් නැත්නම් අපිට පුළුවන්
පරිසර හිතකාමී කාබනික පලිබෝධනාශක යොදා ගන්න එතනදී ගොඩාක් දේවල් තියෙනවා. අපි ඉස්සර පොඩි කාලේ දැකලා තියෙනවා අපේ ආච්චිලා ගෙදර ලුණු පොතු ටික සුද්ධ කරලා ඉවරුණාන් පස්සේ ලුණු පොතු ටික මිරිස් ගහපාම වලට දානවා. මේ ලුණු පොතු වල තියෙන සල්ෆර් ඒක නිසා තමයි ලුණු වලට ගඳක් ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ රසායනික පලිබෝධනාශක මේ යොදන ඒවලත් ගොඩක් වෙලාවට මේ සල්ෆර් තමයි රසායනයක් විදියට ගහන්නේ. මේ කොළ කොට වීමේ සංකීර්ණය හැදෙන හද මේ වෙනුවෙන් මේ ඒ පලිබෝධකයන්ට ස්ප්‍රේ කරන්නේ. ඉතින් ඒක ස්වභාවිකවම තියෙන තැනක් තමයි මේ ලුණු පොතු. ඒත් එක්කම අපිට පුළුවන් ලුණු පොතු ගහමු වලට දානවා වගේම ලුණු ටිකක් රතු ලුණු ටිකක් පාත්තේ හිටව ගන්නත් මිරිස් එක්ක. එතකොට අපිට අමතර තවත් වාසියක් එනවා අපිට අඩු ගානේ ලුණු කොළ ටිකක් කෑමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අර පලිබෝධකයන්ගේ මොකද අපි දැන් මේ වගාව කරනකොට කියනවා මිත්‍ර භෝග කියලා සංකල්පයක්. එතකොට මේ එක ළඟ වගා කරන්න පහසුවෙන් වගා කරන්න පුළුවන් දේවල්. මිරිස් එක්ක ලුණු. ඉතින් ඒක හරිම හොඳ සංයෝගයක් හොඳ එකතුවක් අපේ රෝග හා පලිබෝධ පාලනයටත් ඉතාම විශාල දායකත්වයක් මේ හම්බ වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් සුදු ලුණු. ඒත් ඉතින් ලුණු කුලේ ශාකයක්නේ. සුදු ලුණු ගෙඩියක් අරගෙන සල්ෆර් නේ තියෙන්නේ. ඒකත් ගඳක් තියෙනවනේ සැර. එතකොට මේ සුදු ලුණු ටිකයි අපිට පුළුවන් නම් කොච්චි මිරිස් කරල් ටිකක් හොයාගන්න. සැරයිනේ. ඒකයි කොච්චි සුදු ලුණු එකට දාලා හොඳට කොටලා ඒක දවස් 2-3ක් පල්ලෙන්න අරින්න. ඊට පස්සේ ඒ කියන්නේ වතුර ලීටරයක විතර දිය කරලා ඊට පස්සේ ඒකට 4 ගුණයක් වතුර දාන්න පුළුවන් දාලා සනුක කරන්න පුළුවන්. කියන්නේ තව වතුර ලීටර 4ක් විතර දාන්න පුළුවන්. දාලා ඒක පෙරලා ඒ ද්‍රාවණය අපිට ස්ප්‍රේ කරන්න හොදා ගන්න පුළුවන්. එතකොට දුම් කොළ නැටි හැම අරගෙන තම්බල අරගෙන ගන්න පුළුවන්. කොහොඹ කොළ අරගෙන ගන්න පුළුවන්. ඒ වගේම කොහොඹ ඇට හැබැයි මේක බෙහෙත් කඩ වලින් ගන්න යන්න එපා. අමු කොහොඹ ඇට හොයාගන්න පුළුවන් නම් කොහොඹ ඇට ටිකක් තලලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න එක රැයක් ඒක පෙගෙන්න තලලා ඊට පස්සේ එන ද්‍රාවණය පෙරලා ඒකට 4 ගුණයක් 5 ගුණයක් වතුර දාලා ස්ප්‍රේ කරන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට සබන් වතුර භූමි තෙල් එකක් පාවිච්චි කරන ඉස්සර දැනටත් පාවිච්චි කරනවා. ඉතින් සබන් වතුර වලටත් යම්කිසි පලිබෝධනාශක ගුණයක් ලැබෙනවා. ඒක කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් සරල ක්‍රම පාවිච්චි කරලා මොකද මේක වාණිජ්‍ය වගාවක් නෙමෙයි. නමුත් වැදගත්ම දේ තමයි සුපරීක්ෂණය. මේ සුපර්විෂන් එක හොඳටම තියෙන්න ඕන මේ වගාව ඕනම වගාවක් නඩත්තු කරන්න. එතකොට මේ සම්බන්ධයෙන් ඊළඟ ප්‍රශ්නයක් අහද්දී කොහොමද මේවා බීජ හා රෝපණ ද්‍රව්‍ය සපයා ගන්න කියලා. ඒ සම්බන්ධයෙන් ඇත්තටම ඔබගේ ප්‍රදේශයේ අදාළ මේ තොරතුරු ගන්න පුළුවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 1920 කියන දුරකථන අංකය හොට්ලයින් එකට කතා කරලා අහන්න පුළුවන් ඔබගේ ප්‍රදේශය කියලා. මේ පැල ටික ගන්න මේ ප්‍රදේශයේ තියෙන ලියාපදිංචි පැලතවානක් තියෙනවා නම් එහෙම නැත්නම් ගොවිජන සේවා මධ්‍යස්ථානයක ටෙලිෆෝන් නම්බරයක් හෝ ඒ සම්බන්ධය ඇති කරගන්න පුළුවන්. ඉතින් මම දන්නවා මේ අද වැඩසටහනට ලංකාව පුරාම විසිරී පැතිරි වාසය කරපු පිරිසක් මං හිතන්නේ සම්බන්ධ වෙලා ඇත්තේ. ඉතින් ඒ හැමෝටම පුළුවන් අදාළ ප්‍රදේශයේ පහසුවෙන්ම හොයාගන්න පුළුවන් තැන හොයාගන්න ලේසිම විදිය තමයි 1920ට කෝල් එකක් දෙන්න. විස්තර කියන්නේ අපිට මේ කොහෙන්ද ගන්න පුළුවන් කියලා අහන්න. එතකොට එයාලා සතුව නාම ලේඛනයක් තියෙනවා. ඒ අදාළ ප්‍රදේශයට ඒ ප්‍රදේශයේ තියෙන ලියාපදිංචි පෙළතවාන් කරුවන්. එතකොට එයාලට කතා කරලා ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර් එක අරගෙන ඒ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. ඊට අමතරව ලංකාවේ හැම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම ගිහිල්ලා කතා කරලා කෘෂිකර්ම නිලධාරීන් හම්බ වෙලා ඒ කටයුත්ත සම්පාදනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ රෙකෝඩින් එක ගන්න පුළුවන්ද කියලාත් අහලා තියෙනවා. මම හිතන්නේ උදාහරණයක් ඒක සම්පාදනය කරලා ඒ කටයුත්ත මම රෙකෝඩින් එකක් දැන් යනවා කියන එක මම දන්නවා. ඊළඟට ප්ලාස්ටික් රෝල්ස් කොහොමද ගන්න මේ මොකක්ද කොහොමද සර්ච් කරන්න කියලා ඒකට පොලිතින් මල්ච් කියලා තමයි සාමාන්‍ය වීඩ් කන්ට්‍රෝල් පොලිතින් මල්ච් කියලා Google සර්ච් කරාම සප්ලයිස්ලා ගොඩක් ඉන්නවා ලංකාවේ. ඒගොල්ලන්ට ටෙක් කරන්න පුළුවන් මේ වීඩ් මල්ච් කියනවා
ගොඩක් වෙලාට වීඩ් මල්ච් කියලා තමයි යන්නේ. පොලි මල්ච් එහෙම නැත්නම් වීඩ් මල්ච්, වීඩ් කන්ට්‍රෝල් ඉමේජ් කියන ඒ කීවර්ඩ්ස් ටික පාවිච්චි කරලා ඔයාලට සර්ච් කරන්න පුළුවන්. Facebook එකේ තියෙනවා විවිධ ආයතන මේ ඔය නමින් සර්ච් කරාම ඒ ආයතන ටික එනවා. Google එකෙත් එහෙම එනවා. සහ ලංකාවේ මම මේ වෙලාවේ සදාචාර සම්පන්න මේ ආයතන මොනවද කියලා නාමිකව කියන එක ඉතින් ඔයගොල්ලන්ට ඒ සර්ච් කරලා බලා ගන්න පුළුවන්. මම හිතන්නේ සුස්සයේ මේ ටික තමයි ප්‍රශ්න ටික තිබුණේ. ඒ වගේම පොහොර ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා. අපි ගවතු ආදායදී මූලිකවම හැමතිස්සෙම එන්කරේජ් කරන්නේ කාබනික පොහොර කොම්පෝස්ට් යොදන්න. ඉතින් ඒකට අපි ඒ ওই පළතවාන් වලදීම කොම්පෝස්ට් පොහොර මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. මේ දවස්වල ටිකක් මිල වැඩි. විශාල ඉල්ලුමක් තියෙනවා සහ සැපයීමේ මදිකමක් තියෙනවා. කෙසේ වෙතත් හොඳ කොම්පෝස්ට් පොහොර ටිකක් යොදාගෙන ඒක යොදන්න පුළුවන්. පැලේ වටේට කොයි වෙලාවක ගහකට යොදනකොට ගහ මුලට යොදන්නේ ගහේ සාමාන්‍ය සෙන්ටිමීටර 10ක් විතර ඈතින් 15ක් විතර ඈතින් අතු විදලා යන ප්‍රමාණයට පහලින් වගේ තමයි අපි යොදන්නේ. කොම්පෝස්ට් කියන එකත් ගහට ටිකක් සැර වෙන්න පුළුවන්. හොඳින් හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ හොඳින් දිරපු දේවල් තමයි අපි යොදන්න ඕන. බාගෙට දිරපුවා යොදුවෙන් පස්සේ ගස් කහ වෙන්න බලනවා. ඉතින් හොඳ පොහොරක් යොදන්න පුළුවන්. අපි ගොඩක් වෙලාට හිතන්නේ ඔය එළු බෙටි හැම හොයාගන්න පුළුවන් නම් තාම විස්තරම පොහොරක් තමයි එළු බෙටි වේලලා කුඩු කරලා ගත්තොත් බොහොම වටිනවා. එළවලු භෝග සඳහා දීර්ඝ කාලීනව විශාල වාසි ප්‍රමාණයක් ලැබෙනවා. අපි සාමාන්‍ය ගොම ගැන විතරයි හිතන්නේ. ගොමත් හොඳයි. අපි කාලාන්තරයක් තිස්සේ පාවිච්චි කරනවා. නමුත් හැමතිස්සෙම අපි බලන්න ඕනි මේක කොහොම මේ පරිසර හිතකාමී සහ දීර්ඝ කාලීනව කරගෙන යාම සඳහා ඕන කරන දේවල් සපයා ගන්න. අමාරු වෙන්න පුළුවන් ටිකක් එළු පොහොර හොයාගන්න. නමුත් බැරි කමක් නැහැ. ඒ වගේම කොම්පෝස්ට් කොහොමද හදන්නේ කියන එක අහනවා. මෙතනදී වැදගත් දේ තමයි කොම්පෝස්ට් පොහොර හදන්න අපිට පුළුවන් යම් කිසි දේ මේ පොඩි සීමාවක කොටු කරලා ඒකට අපි දිලා යන කොළ රොඩු ඒ දේවල් කාබනික ද්‍රව්‍ය යොදලා පාවිච්චි කරන්න. ඒ වගේ සමහරුන්ගේ ගෙවල් වල තියෙනවා කොම්පෝස්ට් බින්ස්. ප්ලාස්ටික් වෙන්න පුළුවන්, කොන්ක්‍රීට් වෙන්න පුළුවන්. මේ බින්ස් වලට දාලා හදා ගන්න පුළුවන්. එතනදී මම නිර්දේශ කරන්නේ නැහැ ගෙදර ඉඳුල් ටික දාන්න කියන එක. මොකද පණුවෝ හැදෙනවා. ඊට පස්සේ දිරන් කල් යනවා. සහ හිතකර ශුද්‍ර ජීවීන් ගහණය අඩුවීමක් එතනදී සිද්ධ වෙන්න පුළුවන් වෙනත් බැක්ටීරියා හැදීම නිසා. කොහොම වුණත් අර කොළරොඩු මතට දාන්න ඕනි හොඳේ කලින් දිරපු කොම්පෝස්ට් ටිකක් දාලා ශුද්‍ර ජීවීන් අඳුන්වලා දීම අපි කියනවා සිංහලෙන් හොඳ වචන තියෙන ආමුකුලනය. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් ඉනොකියුලේෂන් කියලා කියනවා. ඔබ දන්නවා යෝගට් ටිකක් මීකිරි ටිකක් හදනකොට අපි පරණ යෝගට් එකකින් මීකිරි ටිකකින් මුහුම් ටිකක් එකතු කරනවා. එතනදිත් මේ බැක්ටීරියාවල් හිතකර බැක්ටීරියාවක් හඳුන්වා දීම තමයි කරන්නේ. ඒකම තමයි කරන්නේ. අනිවාර්යයෙන්ම ඔබගේ කොම්පෝස්ට් ගොඩ දිරන්න නම් ඔය වත්තේ උදුළු ගාන තනකොළ ටික වෙන්න පුළුවන්, වල්පැල ටික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතු ගාන කොළ රොඩු ටික වෙන්න පුළුවන්. මේ ටික මේ කොට දාන ගමන් අර කලින් සකසාගත්ත කොම්පෝස්ට් පොහොර ප්‍රමාණයකුත් විසිරවන්න මතක තියාගන්න ඕනේ. එතනදී අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ මේකට ජෛවීය බර හොඳට හම්බ වෙන අපි කියනවා බයෝමෑස් එක හම්බ වෙන ගස් පුළුවන් තරම් දාන්න. උදාහරණයක් විදිහට කියනවා නම් බඩේරිඟු වෙන්න පුළුවන්. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපේ ගෙවල් වල ඒ දේවල් නැහැ නේද කියලා. නමුත් ඔබට පුළුවන් මේ බීජ පැකට් එකක් අරගෙන වත්තේ වැටේ අයිනේ දිගේ බඩේරිඟු පාත්තියක් දාගන්න. එතකොට හරි ආසයි මේක මේ බඩේරිඟු වලට ලෙඩ එන්නෙත් නැහැ, පලිබෝධ හානිත් අඩුයි. දැන් ඔබට පුළුවන් හස්වැන්න නෙළුවෙන් පස්සේම පොඩි දරුවෙම හරි ආසයි බඩේරිඟු කරලා කන්න. ස්වීට් කෝර්න් එකක් කන්න. හරි රසයි. ඊට හස්වැන්න නෙළුවට පස්සේ ඒ ගහ කපලා කොම්පෝස්ට් එකට දාන්න පුළුවන්. ලොකු කොම්පෝස්ට් පොහොර ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. සූර්යකාන්ත ටිකක් ගෙනලා වාන්න පුළුවන්. සූර්යකාන්ත හොඳට ගස උස යනවා, ලස්සනට මල් පිපෙනවා. අපිට ඕන සූර්යකාන්ත ඇට කන්න පුළුවන්. ඔය සන්ෆ්ලවර් සීඩ්ස් දන්න ඕන තරම් කනවා. ඊට පස්සේ ඒ මල පිපුලා ඔක්කොම මේ වුණාන් පස්සේ ඒ ගහ කපලා අපිට පුළුවන් කොම්පෝස්ට් කරන්න. ඒ වගේම දැන් මේම කොම්පෝස්ට් බින් එකට සමා වෙන කොම්පෝස්ට් ගොඩ ක්‍රමයට හදනකොට අනිවාර්යයෙන්ම කළු පාට ඉටි රෙද්දකින් මේක වහන්න. වහන කලින් හොඳට වතුර දාන්න.
කොළු පාට ඉටි දෙකකින් සම්පූර්ණයෙන්ම වහන්න එපා. කියන්නේ බීමට සෙන්ටිමීටර් 10ක් 15ක් විතර පොඩි ඉඩක් තියලා, මොකද මේක වාතාශ්‍රය හා මෙහා යන්න ඕනි. හිතකර ශුද්‍ර ජීවීන්ට ඕන කරන ඔක්සිජන් ප්‍රමාණය ලබා දෙන්න. ඒ විදිහට වහලා සති 3ක් විතර මේක දිරන්න දාලා ඊට පස්සේ ගොඩ පෙරලන්න ඕන. ඒ ගොඩ පෙරලලා එතකොට මේක සාමාන්‍යයෙන් අපි පෙරලනකොට තිබිච්ච ප්‍රමාණය 3න් 1කට විතර මේකේ පරිමාව අඩු වෙනවා. ඊට පස්සේ ආයෙත් තව මිශ්‍ර කිරීමක් කරලා සතියෙන් සතියට අවසානයේ සති 6ක් විතර යනකොට අපිට සාර්ථකව කොම්පෝස්ට් ටික ගන්න පුළුවන්. එතනදී සල්ලඩයක් භාවිතා කරලා අපිට මේ ටික හලාගෙන හොඳ මට්ටමේ කොම්පෝස්ට් ටිකක් ඔගාව සඳහා එකතු කිරීමේ හැකියාව තියෙනවා. ඉතුරු රොඩු බොඩු ටික ආපහු ඕනනම් අපිට කොම්පෝස්ට් ටික දිගින් දිගටම හදන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි කරගන්න වෙන්නේ. මම අර නිර්දේශ කරන්නේ සාමාන්‍යයෙන් ඉඳුල් එහෙම දාන්න කියලා කොම්පෝස්ට් ගොඩට. ඒ වගේම වතුර දානකොට හැමතිස්සෙම අවුව තියෙන දවසක නම් උදේ හවස දෙකේම දාන්න ඕන. අනිවාර්යයෙන්ම වතුර දාන්න ඕනේ. වතුර අත්‍යවශ්‍යයි ගහට. ඒ වගේම වතුර අවශ්‍යතාවය අනුව අපිට තේරෙනවා ගහ මැලවිලා කියලා එක දාන්නත් පුළුවන්. පාත්තියකට වතුර දානකොට හැමතිස්සෙම පාත්ති කියන්නේ පාත්තියක නම් වගා කරලා තියෙන්නේ. මැදේ ගහ හිටවල තියෙන පාත්තියේ මැදට වඩා දෙගුණයක් පාත්තියේ බෝඩර් එකට වතුර දාන්න ඕනේ. අපි හෝස් එකකින් හරි මල් බාල්දියකින් හරි වතුර දානවා නම් ඉස්සෙල්ලා පටන් ගන්න ඕනේ පාත්තියේ බෝඩර් එක දිගේ වතුර දානවා. වතුර දානවා කියන එක භාවනාවක් වගේ කරන්න ඕනේ. ඇත්තටම ඒක නිශ්චිතවම භාවනාවක්. අපි සාමාන්‍යයෙන් වතුර දාන්න පුරුදු වෙලා ඉන්නේ ඔහේ හෝස් එකේ 60 මෙහාට අල්ලන එක තමයි ඒක වැරදි. අපි ඒ කරන්න ඕන අර පිරිමැස්මෙන් වතුර පාවිච්චි කරන්නත් ඉස්සෙල්ලම එක කොනකින් බෝඩර් එකකින් වතුර හෝස් එක අල්ලගෙන බෝඩර් එකේ පාත්තිය වටේටම ගියන්න සියලුම ගස් ආවරණය වෙන විදියට ගිහිල්ලා පාත්තිය මැදට වතුර දාන්න ආපහු නැවතත් පාත්තිය බෝඩරේට වතුර දාන්න. ඒකේ අරමුණ වෙන්නේ සාමාන්‍ය පාත්තිය බෝඩර් එක තමයි වැඩිපුරම අවුවට නිරාවරණය වෙන්නේ. එතකොට ඉක්මනින් ජලය වාෂ්ප වෙනවා. නමුත් පාත්තිය මැද හදලා තියෙන ගහේ මුල් ටික ගොඩක් වෙලාවට පාත්තිය බෝඩරේට කිට්ටු වෙලා හැදිලා තියෙන්න පුළුවන්. ඒ අවශ්‍ය කරන වතුර නැති වුණාම ගහට අපි ගොඩක් වෙලාවට ගහේ මැද්දට තමයි වතුර දාන්න පුරුදු වෙලා තියෙන එක වැරදි. ඉතින් මේ වටේටම හොඳට වතුර දාන්න කියන එක තමයි අපි මේ යෝජනා කරන්නේ දෙගුණයක් වතුර දාන්න. ඊළඟට අපි අහලා තියෙනවා කොම්පෝස්ට් එකට කොහොමද වතුර දාන්නේ කියලා. සාමාන්‍යයෙන් අර දවස් සුමානෙට පොඩ්ඩක් අර ඉටිරෙද්ද උස්සලා බලන්න ඕනේ. මේක ඇතුළට පොඩ්ඩක් අත දාලා බලන්න ඕනේ මේක රස්නේට තියනවාද කියලා. කොම්පෝස්ට් බින් එක. හරි මොකක් හරි ගොඩ රත් වෙලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ හොඳට මේ ප්‍රමාණ මේ දීර්ණය සිද්ධ වෙනවා කියන කාරණාව. බැරි වෙලාවත් එහෙම නැතුව පුස් වගේ හැදිලා තියෙනවා නම් රස්නයක් දැනෙන්නේ නැත්තම් අපිට ටක් ගාලා වතුර දාන්න පුළුවන්. ඒ කියන්නේ ශුද්ධ ජීවීන්ට අවශ්‍ය කරන වතුර ප්‍රමාණය නැහැ කියන එක සාමාන්‍ය සතියකට පාරක් තමයි අපි මේ වැඩේ හොයලා බලන්නේ. ඒකට අවශ්‍ය කරන වතුර ප්‍රමාණය දාලා නැවත පොලිතින් එකකින් වහලා ඒක කොන් හතරට ලණු කැලි 4ක් මොන හරි හදලා කෝණියක් ගහලා ඒක කවර් කරලා තියන්න පුළුවන්. ඊට පස්සේ ගොඩ පෙරලලා අවශ්‍ය නම් තෙතමනය මදි කියලා හිතනවා නම් දිරලා නැහැ කියලා හිතනවා නම් අර කියන රස්නේ ඒක තමයි හොඳම ඉන්ඩිකේටර් එක. ඒක තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඒ සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් අංශක 60 විතර උෂ්ණත්වයේ තමයි මේ හොඳට ජීර්ණය වෙන්නේ. අතර හොඳට දැනෙනවා. කොම්පෝස්ට් ගොඩක් දිරනවා නම් මේ හොඳට රස්නේ දැනෙනවා. දැන් කළු පොලිතින් එකකින් වැහුවම මේක ඇතුලේ උෂ්ණත්වයක් ඉබේම මේ හැදෙනවානේ. ඒ ඉහළ යන උෂ්ණත්වය අර කළු පොලිතින් එකේ එළියට යන්නේ ඇතුලේ හිර වෙලා තියෙනවා මේ ගොඩ ඇතුලේ. ඒක තමයි හිතකරම උෂ්ණත්වය වෙන්නේ ශුද්ධ ජීවීන්ට වැඩෙන්නේ. ඒ උෂ්ණත්වය ඇතුලේ ඕන්ට වඩා සාමාන්‍ය රත් වෙන දුම් දාන මට්ටමට රත් වෙන වෙලාවල් තියෙන සමහර වෙලාවට. අපි එහෙම කොම්පෝස්ට් ගොඩවල් දැක්කලා තියෙනවා වැඩ කරලා තියෙනවා. ඒ විදිහට සකසා ගන්න පුළුවන්. මම හිතන්නේ දැනට මේ ටික තමයි අහලා තියෙන්නේ. පස හදන්නේ කොහොමද කියලාත් අහලා තිනවා. මේ ක්‍රමයට ඇත්තටම
පසක් හැදෙන පස් අඟලක් හැදෙන්න අවුරුදු 300-400ක් යනවා. නමුත් එක රෑක මහ වැස්සකට පුළුවන් පස් අඟල් 3-4ක් හොදගෙන යන්න. ඒ නිසා ඔබගේ ගෙවත්තේ ස්ලෝප් එකක් තියෙන බෑවුමක් තියෙන තැනක් නම් ඒ අවශ්‍ය කරන කාණු ටික කපලා වතුර බහැලා යන විදිහට සකස් කරගෙන මේ වගාවට යන්නේ. නැත්නම් ඔබලාගේ පාති ටික ඔක්කොම හොදගෙන යනවා. එතකොට ඒ හොදගෙන යන්නේ නැති වෙන්න පොල් එලි දාන්න පුළුවන් වටේට. හරි. එතකොට ඒවා සෝදාපාලු වළක්වන්න පුළුවන්. විවිධ දේවල් තියෙනවා. යම්කිසි ආවරණ භෝග හදන්න පුළුවන්. සැවෙන්දරා වගේ දේවල්. එතකොට මේ පහසුවෙන්ම හදන්න පුළුවන් ගෙවත්තේ සේර ටිකක්. සේර අපි මේ හරි රසයි සේර මුල් ඒව අරගෙන තලලා ටී එකක් හදන්න. මේ අතරම මේ ලෙමන් ග්‍රාස් කියන එක මේ පුදුම විදිහට ඇඟ නිවනවා. හැන්දෑවට බොන්න පුළුවන් නම් හරි වටිනවා. හකුරු කෑල්ලක් එක්ක බොහොම හොඳ රසවත් පානයක්. දැන් ලෝකේ ජනප්‍රියලා යනවා. ඉතින් ඒක සේර අලයක් ඒ ටිකක් හිටවුවාන් පස්සේ ওই සෝදාපාලුවත් නැති වෙනවා. ඒ සෝදාපාලු වෙන තැනක හිටවම සහ ලොකු අල් ප්‍රමාණයක් අපිට ගලව ගන්න පුළුවන්කම ලැබෙනවා කෙටි කාලයක් ඇතුළත. ඉතින් අපිට මේ බෙදා හදා ගන්න පුළුවන්. එතකොට නෙට් හවුස් එකක් ආවරණය කරන ආකාරය අහලා තියෙනවා. ඉතින් ඒකෙදිත් කෘමි පලිබෝධ කෘමි ප්‍රතිරෝධී දැලක් තමයි අපි පාවිච්චි කරන්නේ. වෙළඳ පොලේ ගන්න තියෙනවා. ඒ වුණ කරන GI බට වලින් ආවරණය කරලා ඒ කෘමි ප්‍රතිරෝධී දැල පාවිච්චි කරලා කරන්න පුළුවන්. දැන් අපි මේ සහනෝදය ව්‍යාපෘතියේ ඒ ආදර්ශ වගාවේ නෙට් හවුස් එකකුත් තියෙනවා. ඊට අමතරව වහල නැති වෙනම පරිශ්‍රයක් තියෙනවා මේ වගාව ආවරණය කිරීම සඳහා. ඉතින් ඒක හරි ටිකක් තාක්ෂණික දැනුමක් ඕන කාරණාවක්. ඒකට ඒ අදාළ ආයතන ලංකාවේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා ඒ දේ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකෙන් ලොකු වාසියක් එනවා. මේ සත්තුන්ට ඇතුල් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ගොඩක් සත්තුන්ට භෝගගාවට හානි කරන සත්තුන්ට. ඉතින් පරිසර හිතකාමීව කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේ වෙලාවේ මේ ඔය සහනෝදය වැඩි නිවාස පරිසරයේ වර්ග අඩි 6400ක ටනල් එකක් කරනවා. ඒකේ කොච්චි මිරිස් හදනවා පැල 1170ක්. මේ ලොකු අසන්නක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. කොහොම බොහොම විශාල වියදමක් කරලා ඒ වැඩසටහන ක්‍රියාත්මක කරේ. ඉතින් ඉදිරි අනාගතයේදී දැන් මොකද අපේ භෝග වලට වැඩිපුරම හානි වෙන්නේ ඇත්තටම සතුන්ටත් වැඩිය වැස්සෙන්. ඉතින් වැස්ස නිසා හානි වෙන ප්‍රමාණය ඉතාම වැඩි. දැන් ඒ වෙනුවෙන් තමයි මූලිකවම මේ වැසි ආවරණයක් විදිහට තමයි හදලා සහ ඊළඟට සයිඩ් වෝල්ස් මේ පැති බිත්ති ඔක්කොම ඉන්සෙක්ට් ප්‍රූෆ් නෙට් එකක් කෘමි ප්‍රතිරෝධී දැලකින් ආවරණය කරලා හදන්නේ. ඉතින් මේකට බිඳු ජල සම්පාදන පද්ධතියකුත් සම්බන්ධ කරලා තියෙනවා. ඒවට අදාළ ආයතන තියෙනවා ලංකාවේ. ජල සම්පාදන පද්ධතියක් හරහා වතුර සහ අවශ්‍ය දියර පොහොර ජල ද්‍රාව්‍ය පොහොර ටික අපි ලබා දෙනවා ගහට නිශ්චිත ප්‍රමාණයන්ගෙන්. එතකොට ඉහළ පළදාවක් වාණිජ මට්ටමේදී ගන්න පුළුවන්. එතන අපි ගෙවතුවා ගාවෙන් ඔබට ගිහිල්ලා දෙයක් මම මේ කතා කරන්නේ. යම්කිසි කෙනෙක්ට එහෙම කැමැත්තක් තියෙන විදිහ අපි දන්නවා විශාල උනන්දුවක් මේ දවස්වල තියෙන නිසා මම මේ තවදුරටත් ඒ ගැන කියන්නේ. ඒකත් ඇත්තටම අනාගතයේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් අපි කරන්න පුළුවන් හොඳ ආයෝජනයක් ඒකයි. ලෝකයේ දියුණු කෘෂිකර්මාන්තයක් තියෙන රටවල් වල මේ දේවල් බොහොම හොඳින් පාවිච්චි කරනවා. අපි ගත්තොත් ඊශ්‍රායලය, නෙදර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපයේ ගොඩක් රටවල්, ඕස්ට්‍රේලියාව මේ තාක්ෂණ පාවිච්චි කරලා තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. නෙදර්ලන්තය කියන්නේ අපිට වඩා කුඩා රටක්. නමුත් වටිනාකම අතින් ලෝකයේ දෙවන විශාලතම කෘෂි අපනයන කරු. ඒ අපනයන වලින් සැලකියුතු ප්‍රමාණයක් එන්නේ ග්‍රීන් හවුස් වලින්, හරිතාගාර වලින්. ඒ විදිහට තමයි මේ ලෝකෙ දියුණු වෙලා යන්නේ. ඊළඟට අහනවා මේ when planting newly to what depth to put compost. මම කියන්නේ එහෙම depth එකක් කියලා නෙමෙයි. මම කලිනුත් කිව්වා ගහ වටේට පොහොර යොදලා යොදන්න පුළුවන්. කවදාවත් මුලට බේසල් ඒරියා එකට පොහොර යොදන්නේ නැහැ. ගහෙන් සාමාන්‍යයෙන් කඳේ ඉඳන් සෙන්ටිමීටර් 10ක් 15ක් ඈතින් පොඩ්ඩක් පස බුරුල් කරලා කොම්පෝස්ට්
මිටි මේ අපි අතට අහුරු දෙකක් යොදලා මේක වහලා පාවිච්චි කරන්න පුළුවන් පොඩි කලවම් කරලා ඊට පස්සේ අපි ගාව තියෙනවා නම් ගෙදර පිදුරු ටික වඩා හොඳ. එහෙම නැත්නම් ග්ලිරිසීඩියා කියන්නේ ඉස්තරම්ම පොහොරක්. ග්ලිරිසීඩියා අපේ කොම්පෝස්ට් ගොඩටත් දාන්න පුළුවන්. විවිධ නම් වලින් පාවිච්චි කරනවා. වැටමාර, ගිනිසීරියා, නංචි එක එක ප්‍රාදේශීය ව්‍යවහාරයේදී විවිධ නම් පාවිච්චි කරනවා. නමුත් හරි නම ග්ලිරිසීඩියා. මේ අතු ටිකක් පාවිච්චි කරලා වහන්නත් පුළුවන් සහ කොම්පෝස්ට් කොටත් අපිට හදා ගන්න ග්ලිරිසීඩියා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වලින් වැහුවාන් පස්සේ අර කොම්පෝස්ට් ටික හොදගෙන යන්නෙත් නෑ. අනිත් එක අරවත් පොහොර බවට පරිවර්තනය වෙනවා ග්ලිරිසීඩියා. ඉතින් එතකොට කොම්පෝස්ට් කොට රැකෙනවා සහ තෙතමනේ ආරක්ෂා වෙනවා. මේ විදිහට අපිට පුළුවන් පාවිච්චි කරන්න. ඊළඟට ඔව් මේක සහනෝදය දැනටත් ෂෝකේස් එකක් තමයි. එතන ඕන කෙනෙක්ට ඇවිල්ලා ආමුදුරන්ගෙන් අවසරය අරගෙන මේ බලන්නත් පුළුවන්. ඒ වගේම අපි ඉදිරියේදී රූපවාහිනී වැඩසටහනක් සැලසුම් කරන්න අදහසක් තියෙනවා. මේක යම්කිසි තවත් හොඳ මට්ටමකට ආවට පස්සේ දැනටත් ඉතාම හොඳින් වගා කටයුතු සිද්ධ වෙනවා. ඒ ආයතනයේ විශාල පිරිසක් දායක වෙලා වැඩි හිටියොත් දායක වෙනවා. ඒ ආයතනයේ මේ වගේම සීල ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරී පිරිසකුත් ඉන්නවා. උනුත් දායක වෙනවා. ස්වේච්ඡාවෙන් තරුණ තරුණියන් දායක වෙනවා. ඉතින් ඒක ඉතාම හොඳ නියම ව්‍යාපෘතියක්. මේක මං හිතන්නේ YouTube එකෙත් ඉස්සරහට වැඩසටහනක් තිබේවි කියලා අපි විශ්වාස කරනවා. හරි. සුස්සය මේ ටික තමයි මම ඔක්කොම දාලා තියෙන. තව බැල්කනිස් වල හදන්නත් අහලා තියෙන ප්‍රශ්නයක් ඒකෙදී බැල්කනි වල හොඳම දේ තමයි පෝච්චි වල වවන එක. පහසුවෙන්ම කරන්න පුළුවන්. ප්ලාස්ටික් පෝච්චි සහ බඳුන් තියෙනවා වෙනම මේ පොලිතින් බඳුන් තියෙනවා දැන් ගන්න පැකට්ස්. ඒ වලට පොටින් මික්ස් එකක් ගන්න පුළුවන්. පැලතවහන් වල තියෙනවා පොටින් මික්ස් එකක් පාවිච්චි කරලා ඔය කියන පැලත් බීජත් පැල කරලා බැල්කනියක ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. විවිධ හැඩේ දිග පළල ප්‍රමාණය තමන්ට පාවිච්චි කරන මේ ඒ දේවල් වගා කරන්න අවශ්‍යතාවය අනුව මේ බඳුන් තෝරාගෙන වගාව පහසුවෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් සියලුම ප්‍රශ්න වලට මම හිතන්නේ මම උත්තර දුන්න එකක්වත් මග හැරුණේ නැහැ. ඔව් මම හිතන්නේ මල්ලි දැන් අපි පොඩි අවස්ථාවක් දෙමු. ප්‍රශ්න ලියපු කටින් අහන්න බලාගෙන කට්ටියක් ඇති. එහෙම ඉන්නවා නම් කුංචි අවස්ථාවක් දෙන්න පුළුවන්ද අපිට? ඔව් අනිවාර්යයෙන්. දැන් මේ ඔබ දකින්නේ ප්‍රසන්ටේෂන් එකේ සහනෝදේ අර ග්‍රීන් හවුස් එකේ පින්තූර. ඒගොල්ලෝ මහා පරිමාණය කරන දැන් මීට වඩා ලස්සනයි මේ වෙලාවේ. තව හොඳට ලොකුවට පැල එහෙම ඇදලා මේ ගෝ බෑග් එක මේ අර මං කියපු ආවරණය කරලා හදන එක දැන් මේ වල පැල ලොකු වෙලා දැන් කරල් තියෙනවා. මේ ටික දවසකට කලින් ගත්ත පින්තූර උදාන අයියා. ඉතින් කටින් ඔව් ප්‍රශ්න අහනවා කවුරු හරි ඉන්නවා නම් අහන්න පුළුවන් මයික් එක ඔන් කරලා අපි අවස්ථාව දෙමු. ඔව් මම හිතන්නේ කවුරුරි අත් උස්සන්න මොනවද වඩා හොඳයි අහන්න. එතකොට අපිට කොන්ෆ්ලික්ට් එකක් නැතුව එක අහන්න පුළුවන්. හොඳයි ඒක අහන්න. පැල දන්සලක් ළඟදී තියෙනවද? නෑ අපි දැන් දන්සල කරා. දන්සල මේ පවත්තල ඉවරයි. නැවත අපිට දන්සලක් දීමේ අදහසක් දැනට නැහැ. දැන් අපි සාර්ථකව එකක් නිමා කරා. ස්තුතියි. ඇත්තට මහත්මිය අපි බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසටහනේ උතුණුත් ඉදිරියට දැන් අපි දම්සලක් කරලා තියෙන අපේ යම්කිසි තියෙන මේ අත්දැකීම් බෙදා හදා ගැනීමකට ඒකම අද දැන් මේ මහත්මයා කිව්වා වගේ දැන් මේක කරන වැඩිහිටි නිවාසික දැන් අපේ මේ අතර ඇති බොහෝ හැකියාවන් අපිට වැඩි හැකියාවන් තියෙන පිරිස් මේ අතර ඉන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් වැඩිහිටි නිවාසයක වැඩිහිටියෝ ගොඩක් නම් නිකන් ඉන්නේ කරන්න දෙයක් නැහැ දවස පුරාම. ඒක උනාටත් මනසටත් ඉතාම හොඳ සතුටක් සහ විවේකයක් මානසික ඒකාග්‍රතාවයටත් හොඳයි. ඒ අය යොමු කරාන. ඉතින් සමහර ලොකු ගාණක් යන එකක් නැහැ. පින්වත් මහත්තයෙකුට උනත් පුළුවන් එක තැනකට මේ වගේ දෙයක් පොඩි ආරම්භයක් ලබා දුන්නාන් පස්සේ ඊටු ටික මම හිතන්නේ බීජ ඒගොල්ලන්ටම හදා ගන්න පුළුවන් ගන්න වගාවෙන් මේ වගේම කරගෙන යන්න පුළුවන්. ඒකම විශේෂයෙන් පාසල් පද්ධතිය තුලට මේවා ඉදිරිපත් කරගන්න පුළුවන් නම් හොඳයි. මොකද අපි පුංචි කාලේ මට මතකයි අපි 1970 ගණන් වල ආවා මේ වගේම ආහාරයක් ගයක් හැමෝම කිව්වා හැම බිම් අඟලක්ම වගා කරන්න කියලා. ඉතින් ඒ කාලේ
අපේ තාත්තා අපි හිටියේ කොළඹ අපිට ලොකු ඉඩක් තිබුණේ නැහැ අපේ ගෙදර ඉස්සරහා මට මතකයි මඤ්ඤොක්ක ඉති ගැහුවා. ඉතින් ඒව ගහපුවම පැලවුණා. ඉතින් ඒක සෑහෙන ලොකු අත්සන්නක් තමයි අපි හිටපු පාසලේ මේ පාත්ති හදලා මිරිස් අමු මිරිස් බණ්ඩක්ක වම්බුට තිබුණා. ඉතින් මම අපිට එක එක්කෙන පන්ති වලට එක එක පාත්ති බාර දුන්නා. මට බාරලා තියෙන ලූණු රතු ලූණු පාත්තියක් මම මතකයි විශාල ලොකු අස්වැන්නක් ගත්තා. ඉතින් මම හිතන්නේ මේක පාසල් පද්ධතියට ගෙනියන්නේ කොහොමද? ඒ වගේ වැඩිහිටි නිවාසයක විශේෂයෙන්ම පන්සල් වලට. දැන් අපි මේ අපේ තියෙන පළපුරුද්ද බෙදා හදා ගන්න දන්න අපේ දැනුම දෙන්න අපි ඒ කරපු ව්‍යාපෘති වලින් ඔබටත් පුළුවන් නම් මේ වගේ එකක් කරන්න මම හිතන්නේ රට පුරා මේක ව්‍යාප්ත වෙලා කියලා මම හිතනවා. හොඳයි තේරුවන් සරණයි. තෙරුවන් සරණයි. මට මේ නැවත ප්‍රශ්නයක් තියෙනවා. මම ඇත්තටම දැනට මාදිවෙල ප්‍රදේශයේ කේතුමති විහාරස්ථානයේ කියන භූමියේ විහාරාධිපති හාමුදුරුවෝ ඉඩ දීලා තියෙනවා මේ වගේ ව්‍යාපෘතියක් කරන්න. අපි 2018 පටන් ගත්තා. නමුත් කොරෝනා වැඩසටහනත් එක්ක ටිකක් ඒක අඩපණ වෙලා ගියා. කොරෝනා රෝග තත්ත්වය නිසා. දැන් නැවත මේ කණ්ඩායම ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මම ඒක මේ සම්බන්ධීකරණ වැඩ කොටසක් කරන්නේ. මට අවශ්‍ය වෙලා තියෙනවා මේ කණ්ඩායම නැවත දිරිගන්වන්න පැල සහ බීජ ටිකක් අරන් දෙන්න. ඒකයි මම මේ එහෙම ඇහුවේ. පැල ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. මල්ලි පැල ගන්න ක්‍රමයක් තියෙනවද කියලා. මොකද අපි නෑ ඔය මහත්මිය අහන්නේ පැල නොමිලේ ගන්න නේද? ඒවා දෙන්න කියලා. ඇත්තටම මොකද මාදිවෙල කියන්නේ අර ජනගහනය වැඩි කුඩා ඉඩම් තියෙන්නේ. ඒගොල්ලන්ට ගෙදර තමන්ගේ ගෙවත්ත ලොකුවට නැහැ. අර පෝච්චි වල වගේ දාන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර ස්වාමින් වහන්සේ තමන්ගේ විහාරස්ථාන භූමිය ඉඩ දුන්නා ඒ ගමේ අයට ඔබ හේනවත්ත කියලා මාදිවෙල කේතුමති විහාරය තමයි මේක කරන්නේ. ඇත්තටම මුලින් හොඳට තිබුණා කොරෝනා එකත් එක්ක අඩපණ වෙලා ගියා. ඉතින් නැවත යලි නගා සිටවන්න මට මේක බාර දීලා තියෙනවා මේ පොඩ්ඩක් සම්බන්ධීකරණය කරන්න කියලා. මම කෘෂිකර්ම නිලධාරීතුමියත් එක්කත් කතා කරලා ඉන්නේ. මම ඉතින් මේ වැඩසටහනේ මම මේ පැල දන්සල දැකපු නිසා තමයි මම හිතුවා එහෙම ක්‍රමයක් ආපහු තියෙනවද කියලා දැනගන්නයි කතා කරන්නේ. අපිට දැනට එහෙම අතර මේ වැඩසටහනේ අරමුණ උනේ මේ වැඩසටහන දිහා බලාගෙන මෙවැනි වැඩසටහන ඔබ සංවිධානය කරයි කියන අරමුණ. අපි දැන් හිතන්නේ දැවැන්තම වැඩසටහනක් කරේ. ඉතින් ඒ වගේ පිරිස සංවිධානය වෙලා බොගිය ප්‍රදේශයේත් මම හිතන්නේ මේකට ආධාර උපකාර කරන්න ඕන තරම් කට්ටිය ඉඳීවි. ඉතින් දැන් මාදිවෙල ප්‍රදේශය කිව්වම මම හිතන්නේ මහරගමට අයිති වෙන්නේ. මහරගම මම ගොවිජන සේවායක මහත්මිය මහරගමද උඩහමුල්ල මහරගම. ඉතින් මහරගම තමයි ඉතින් ලොකු පැලතවාන් කිහිපයක්ම තියෙනවා මහරගම ප්‍රදේශයේ. පමුණුව ප්‍රදේශයේ තියෙනවා ඔබ මම හිතන්නේ දන්නවා ඇති පොල්වත්ත පැලතවාන් එහෙම. ඉතින් හොඳ පැල ගන්න පුළුවන්. ඉතින් එතන කවුරු හරි මේකට මේ පිළිබඳව දැනුවත් කරලා පන්සලේ දායක පිරිස ඔක්කොම එකතු වෙලා යම්කිසි මුදලක් වියදම් කරගෙන මම හිතන්නේ ගිහිල්ලා ඒ අවශ්‍ය පැල ටික අරගෙන වගාව ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතනදී මහරගම කෘෂිකර්ම උපදේශක තුමා හෝ තුමිය සම්බන්ධ කරගෙන පුහුණු වැඩසටහනක් කරන්න පුළුවන් ඒ ඉන්න පිරිසට. මම හිතන්නේ ඒ වගේ දේවල් තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සමග බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. මේ අනික මහත්මයා ගෙදරට මිනිස් හදන්න නම් මේ ගෙදරට ගේන මිනිස් වලින් යට දැම්මොත් පැලවෙනව නේද? දැන් මම එහෙම හදාගෙන තියෙනවා. ඔය ගැටලුවක් නැහැ. එහෙම කරන්න පුළුවන්. ඒ ටික වේලලා ඒ මිරිස් ඇට ටික අරගෙන අපිට පැල නැවත ආයෙ හදා ගන්න පුළුවන්. එතකොට මේ බිත්තර කටු කොම්පෝස්ට් වලට මිශ්‍ර කරන්න හොඳ නැද්ද මහත්මයා? නෑ ඒක වරදක් නෑ. ඒක කරන්න පුළුවන් සහ බිත්තර කටු ගහ මුලට දාන්නත් පුළුවන්. ගහ කියන ගහ වටේට අර කොම්පෝස්ට් එක්කම බිත්තර කටු දාන්නත් පුළුවන්. කැල්සියම් තමයි හම්බ වෙන්නේ. ඒක කිසි ගැටලුවක් නෑ. පොඩ්ඩක් පුළුවන් නම් හොදලා දාන්න පුළුවන් නම් දැන් කටු අර කුඩු කරන්න ඉස්සෙල්ලා බිත්තර කටු යන්තම් චුට්ටක් හොදලා කුඩු කරන්න පුළුවන් නම් මොකද ඒවල බැක්ටීරියා පහසුවෙන් වර්ධනය වෙනවා බිත්තර සාරු තිබ්බොත්. එතකොට ඒක අහිතකර ශුද්ධ ජීවීන් හැදෙන්න පුළුවන් නිසා. ඒ රෙන්නේ ගැටලුවක් නැහැ. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර මට ප්‍රශ්න දෙකක් තියෙනවා ඇත්තටම. සාමාන්‍යයෙන් ගෙවතු වගාවකදී ඔබතුමා කිව්වා ඉඳුල් භාවිතා කිරීම හොඳ නැහැ කියලා. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවද? ඒක දෙවෙනි එක දැන් ඔබතුමා කිව්වනේ මේ ප්ලාස්ටික් ෂීට්ස් දැන් ප්ලාස්ටික් ෂීට්ස් ලංකාව වගේ තැනක ගන්නකොට ඒක මිලාදික දෙයක්ද කොහොමද ඒක නිතර අවైలබල් දේවා මේ ඒක රෝල්ස් ලාන්ටික මිලාදිකයි ඒවා ගන්න තැන් මට මේ ප්‍රසිද්ධිය කියන එක සදාචාර සම්පන්න නැහැ. පොඩ්ඩක් ඔයලා බැලුවොත් ඒක
හම්බ වෙයි. පළතවාන ආශ්‍රිත කට්ටියකින් අහන්නත් පුළුවන්. අර මං කියපු ක්‍රමයට සර්ච් කරලා ඒවා හොයාගන්නත් පුළුවන්. ප්ලාස්ටික් ෂීට්ස් අනිවාර්ය නැහැ. මම කියන්නේ ඒක අනිවාර්ය නැහැ. ඒක සාමාන්‍ය වාණිජ වගාවේ තමයි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට. මොකද මහා පරිමාණයෙන් කරනකොට මේක තනකොළ ටික සුද්ධ කරගන්න ශ්‍රමය ගොඩක් ඕන වෙනවා. ගෙවතු වගාවකදී ඇත්තටම ඒක අනිවාර්ය නැහැ. අපි ඉතින් වල් පැල ටිකක් සුද්ධ කරලා උදුළුවක් ගන්න එක අපේ ශරීරයට හොඳ ව්‍යායාමයක් ගෙවත්තේදී. ඉතින් අපි හැමතිස්සෙම අපි ගෙවතු වගාවේදී ඒ වගේ දෙයක් එහෙමටම නිර්දේශ කරන්නේ අත්‍යවශ්‍යයි කියලා. නමුත් යම් කිසි කෙනෙක්ට විවේකය මදි නම් මේ සම්බන්ධයෙන් වැඩ කරන කාලය මදි නම් අන්න ඒ වගේ කෙනෙක්ට ප්ලාස්ටික් මල්ච් එකක් පාවිච්චි කරලා ඒ දේ සාර්ථකව කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ අරුණම ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඊළඟට මම පළවෙනි ප්‍රශ්නෙට ආයනවා නම් ඉඳුල් සම්බන්ධයෙන්. මේක ඉඳුල් දිරන්න ඉඳුල් වල තියෙන වෙනකොට ගොඩක් වෙලාට මැස්සෝ බෝ වෙනවා. ඒ වගේම ඒ පණුව හැදෙනවා. ඉතින් ඒකත් එක්කම අපේ හිතකර ශුද්‍ර ජීවීන්ට යම්කිසි තරගයක් දෙන අහිතකර ශුද්‍ර ජීවීන් ප්‍රමාණයක් හැදෙනවා. ඔබ දැකලා ඇති ඉඳුල් දැම්මන් පස්සේ දිරන්න කල් යනවා, ගඳ ගහනවා. ඒ වගේ ප්‍රශ්න ටිකක් එනවා. නමුත් ප්‍රශ්නයක් නැහැ. අර කොම්පෝස්ට් ගොඩකට වගේ දේටි ඉඳුල් ටික දාලා හැමතිස්සෙම ඔයගොල්ලෝ යහමින් තව කලින් හදාගත්ත කොම්පෝස්ට් එකකින් ඒක වහලා කොළ රුට් ටිකක් දාලා වහනවා නම් ඒ ගැටලුවක් එන්නේ නැහැ. ඉඳුල් දාන්න පුළුවන්. අපි නමුත් ඔක කෙරෙන්නේ නැහනේ. ගොඩක් වෙලාවට අපි කරන්නේ ඉඳුල් ටික එහෙමම හලලා ඒක වහලා එනවා. ඉතින් ඒකට ඒක අසාර්ථකයි. එතන මගේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම මමත් මේ අත්දැකලා තියෙනවා ඉඳුල් දැක්කම හරියන්නේ නැහැ කියලා. ඒකට හේතුව ඒ තෙල් අපි සාමාන්‍ය අපේ කෑම වල හරියට තෙල් දානවනේ. තෙල් වර්ග කියන්නේ පොල් කිරි වල තෙල් තියෙනවා. කියන්නේ මේ තෙල මේදේ වැඩි නිසා වෙන දෙයක්ද එතන? එහෙම නැත්නම් ඒකත් හේතුවක්. ඊට අමතරව මම කියපු අර ගොඩක්ම දේ තමයි එකක් අර ඒ මත වැඩෙන ශුද්‍ර ජීවීන් ඒගොල්ලොන්ත් එක්ක අපේ හිතකර ශුද්‍ර ජීවීන්ට එකට ඉන්න අමාරුයි. ඉතින් ඒකත් සහ අර තෙල් වල ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම තියෙනවා. කොහොමුණත් ඒකෙන් හැදෙන ශුද්‍ර ජීවීන් සහ ඔවුන්ගේ බහිශ්‍රාවී ද්‍රව්‍ය ඒ සියලුම දේවල් එකතු වුණායින් පස්සේ අපේ ජීර්ණ ක්‍රියාවලිය පහසු වෙන්නේ නැහැ. හොඳයි. අපි ඉතින් පුළුවන් තරම් උඳුල් නැතුව යනවා නම් වඩා හොඳයි. හොඳයි. බොහොම ස්තුතියි. මල්ලියානේ ඔයා කිව්වා මේ සංජන මල්ලි ඔයා කිව්වා කොම්පෝස්ට් පොහොර අපි හදනකොට ඊට ඉස්සෙල්ලා හදාගත්තයන් කොටසක් එකතු කරන්න කියලා. ඒකේ පරිමාණයක් කියන්න පුළුවන්ද මල්ලි කොච්චරක්? නෑ මේ මිටි දෙකක් මේ අන්තන් මේ අපි මේ දෝතට අරගෙන ගන්න අහුරු දෙකක් දැම්මම හොඳටම ඇති. එහෙමයි. හරි. ඔය සාමාන්‍යයෙන් තේ හැන්දක කෝටි 9ක් ආසන්න වශයෙන් ශුද්‍ර ජීවීන් ඉන්නවා. හරි. ඉතින් මේ පස්සේ තමයි අපේ පරිසරයේ වැඩිපුරම ශුද්‍ර ජීවීන් ඉන්නේ. ඒකේ කොම්පෝස්ට් වල ඉතාම විශාල ප්‍රමාණයක් ඉන්නවා සාමාන්‍ය පසරත් වැඩිය. අපි කරන්නේ විශුද්ධ ජීවීන් කියන්නේ ඇහැට පේන්නේ නැති මහා විශාල වැඩ කොටසක් පස්සේ කරන පිරිසක්නේ. ඒගොල්ලන්ව අඳුන්වලා දීම ආමුකුලනය ඉනොකියුලේෂන් කියන ප්‍රොසෙස් එකට තමයි අපි මේ මිටි දෙකක් මේ දොහොත් දෙකක් දැම්මම හොඳට ප්‍රමාණවත්. මේක විසිරෙන්න දාන්න එච්චරයි. එවැනි තවත් එකක් මේ ලංකාව ටිකක් උෂ්ණාධික රටක් හින්දා දැන් මේ අපේ රටවල තියෙනවා මේ ගස් වලට වෙනම පැකට්ස් තියෙනවා. ඒ ගස් වල පොතු ඊළඟට පිදුරු වර්ග අස්වැයන්ගේ බෙටි වේලලා අන්න ඒ වගේ මම හිතන්නේ තෙතමනේ රදා ගන්න දාන්න පුළුවන්. ඉතින් ලංකාවෙත් අපිට එහෙම කරන්න පුළුවන්. කොයි විදිහද කරන්න ඕනේ වගේ දෙයක් කරනවා. නෑ ඒවා හොයාගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. මම කියවනේ එළු බෙටි කුකුල් පොහොර ගොම් එතකොට කර 10ක් ඉතාම හොඳ පොහොරක්. ඒ වගේ දේවල් පහසෙන් ඔබට පොහොරක් වශයෙන් නෙමෙයි මල්ලි මං කිව්වා උඩ ලේ එකක් දානවා නිකන් තෙතමනේ රදා ගන්න නිකන් කොහොබත් කියන්නේ කන්න කොහොබත් එහෙම දාන්න හොඳයි. කොහොබත් කර 10ක් එහෙමයි. ඉතින් ඒක අවසාන වශයෙන් කර 10ක් එහෙමයි. ඉතින් ඒව වෙළඳ පොලේ විකුණන්නත් තියෙනවා. ඔය තවන් වල ඒවත් ගන්න පුළුවන් කඩ තියෙනවා අලවිසල් වල. ඉතින් අපිට එහෙම එකක් හොයාගෙන පාවිච්චි කරන්න පුළුවන්. කෙනෙක් අත උස්සලාගෙන ඉන්නවා මම හිතන්නේ මයික් එක දෙන්න. හොඳයි. මේ wood chips නම් අර දැන් කලින් මහත්තයා කිව්වා වගේ wood chips පාවිච්චි කරන රටවල නම් මෙහි අර මේ ලී කුඩු දැම්ම ඒ වගේ ලී කුඩු දාන්න පුළුවන්ද? ලී කුඩු දාන්න එපා. ඒ කියන්නේ දානවන ප්‍රශ්නය නෑ සත්ත්ව පොහොරක් එක්ක. මොකද ලී කුඩු දිරන්න ගොඩක් කල් යනවා.
එතකොට අපේ පසේ තියෙන ඔක්කොම නයිට්‍රජන් ටිකත් උරාගෙන තමයි එයා දිරන්නේ. එතකොට අපිට ගහට උරා ගන්න තියෙන ප්‍රමාණය නැති වෙලා යනවා. සහ ලීකුඩු ගොඩාක් තෙතමනේ රඳව ගන්නව වැඩි. එතකොට වෙන ෆංගස් එහෙම ගිලීර එහෙම හැදෙන්න පුළුවන්. හොඳම දේ තමයි ලීකුඩු දානවනම් සත්ව පොහොරත් එක්ක කලවම් කරලා තමයි දාන්න ඕනේ. විශේෂයෙන් කුකුල් පොහොර නම් වඩා හොඳයි. එහෙම මිශ්‍ර කරලා දැම්මොත් අපිට පුළුවන් යම්සි ප්‍රමාණයකට ලීකුඩු ඉදිරීම ඉක්මන් කරගන්න. ඒ අරින්න අපි සාමාන්‍යයෙන් ගෙවතු වගාවකදී නම් කොහොමදත් ලීකුඩු නිර්දේශ කරන්නේ නැහැ. අපි එහෙම දාන්නේ නැහැ. මෙහෙම කතාවක් තියෙනවානේ දැන් ඔය මේ ශුද්‍ර ජීවීන් ඉන්න නිසා පස එක වැඩ කරන එක හොඳයි කියලා. ඒකට ග්ලව්ස් එහෙම දාලා කරනට වඩා හොඳයිද අතෙන් එහෙම මේ හිටවන එක? ඔව් ඉතින් එහෙම විශේෂයක් කියලා නෙමෙයි. ඒක ඉතින් හොඳයි. තමන්ගේ ඒ කියන්නේ යොදා ගන්න ආමුද්‍රව්‍ය වල සනීප ආරක්ෂාව පිළිබඳව තමන්ට සෑහීමකටපත් වෙන්න පුළුවන් නම් තමන්ගේ ප්‍රතිශක්තිය හොඳයි නම් ඒ දේ කරන්න. මේ අනික තව කරුණක් දැනගන්න ඕනේ මහත්තයා. මේ දැන් අපි අර වැටහිට දානකොට කොළ අමු පිටින් දානවට වැඩිය දැන් මිරිස් පෙළ වලට වේදලා නිකන් අර කුඩු ඩස්ට් එක වගේ එක දාන එක හොඳද අමු කොළ දාන එකද හොඳ? දෙකම වරදක් නැහැ. කිසි වැටහිට සම්බන්ධයෙන් දෙකේම වරදක් කියන්න බෑ. ඒකද හරි ඉක්මනින් කොහමදත් අමු කොළ දැම්මත් ඊටාම ඉක්මනින් දවස් කිහිපයක් ඇතුළත ඒක වේලිලා දිරලා යනවා. ඒකත් මේ තව පොඩ්ඩක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මං හදපු මිරිස් ගස් අවුව නැති වෙලා තිබ්බ මිරිස් ගස් හරියට වැඩුන්නේ. දැන් ඉර ඒ පැත්තේ යන නිසා හොඳට ඉරු එළිය වැටෙනවා. දැන් මිරිස් ගස් වල හොඳට කරල් එනවා. ඔව් ඵලදාව සම්බන්ධයෙන් යම්කිසි වාසියක් තියෙනවා. ඉර එළිය වැටුණාන් පස්සේ අනිවාර්යයෙන්ම ඒක ඒ සම්බන්ධයෙන් සාර්ථකත්වයක් තියෙනවා. නමුත් අර කොළ කොඩවීමේ සංකීර්ණයට සාපේක්ෂව ගත්තොත් ඍජු ඉරු එළියට අපි සාමාන්‍යයෙන් මිරිස් ගෙවතු වගාවකදී හිටවන්නේ නැහැ. වාණිජ වගාවකදී නම් ඕක එහෙම කරන්න බෑ. අනිවාර්යයෙන්ම හොඳට ඉර එළියත් එක්ක තමයි යන්නේ. එතකොට තමයි ප්‍රවාහ සංශ්ලේෂණය හොඳට ක්‍රියාත්මක වෙලා අස්වැන්න හම්බ වෙන්නේ. ඉතින් ගැටලුවක් නැහැ. අපිට අර විදිහටත් කරන්න පුළුවන්. හරි හරි. බොහොම ස්තුතියි මහත්තයා. ගම්මිරිස් වගාවේදී මම ගම්මිරිස් පළවෙනි හිටවලා දිනවා. දැන් අවුරුදු 2ක් විතර වෙනවා. ගස් හොඳට වැඩිලා තියෙනවා. නමුත් කරල් හටගන්නේ නැහැ. මට උපදේශයක් දෙන්න පුළුවන් දේ සඳහා කළ යුතු. මෙහෙමයි මට ඒක හරියටම කියන්න බෑ. හිටවල තියෙන විදිය මාගාමාත්‍ය හොඳම දේ තමයි ඔයාගේ ප්‍රදේශයේ ඉන්න අපනයන කෘෂිකර්ම නිලධාරී හම්බෙලා ඒකට අවශ්‍ය උපදෙසක් ගන්න එක. බොහොම ස්තුතියි. තවත් පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි. මේ දැන් ওই මිරිස් සාමාන්‍යයෙන් ඔය පළතුරු හිම ගස් හිටවනකොට මේ මම මේ කතා කරන්නේ මේ කැලිෆෝනියාවේ ඉඳලා අපි මෙහෙනම් අපි අර අතු හිම කඩලා දානවනේ අර ගහ ගොඩක් උස යන්න දෙන්නේ නැහැ. නමුත් දැන් ওই පොඩි එළවලු පැල හිටවනකොට ඒ කියන්නේ බටු මිරිස් වගේ ඒවත් එහෙම මේ අර ගහ වැඩෙන්න නොදී තියන්න ඕනේ. දැන් මම දන්නවා හුඟක් අපි ලංකාවේ මොනවාරි හිටවනකොට ගහ ලොකුවට හැදෙනවා සමහරක් වෙලාවට. කරල් එන්නේ නැහැ. ඒක එහෙම පාලනයක් කරන්න දෙයක් තියෙනවද එතන? ලංකාවේ සාමාන්‍ය එළවලු හිටවනකොට? නෑ. එහෙම පාලනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. කලාතුරකින් ගහ වර්ගයක තමයි එහෙම පාලනයක් කරන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් පන්දලම් භෝග ඒ කියන්නේ මේ කරවිල, වැටකොළු, පතෝල වගේ වල නම් එහෙම යම්කිසි වැලක් යනකොට අපි පන්දලමට අපි මේ මැස්සක් ගහනවනේ. ඒ මැස්ස උඩට ගියන් පස්සේ අගිස්ස දැල්ල කඩනවා දෙකට බෙදෙන්න. ෆැෂන් ෆෘට් වල තේ වැඩේ කරනවා වැල් දොඩම් වල. ඒ වගේ භෝගයක් ඇරුණම සාමාන්‍යයෙන් අපි වර්ධනය පාලනය කරන්නේ නැහැ. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි වම්බොටු ගහක් ගත්තොත් අපිට පුළුවන් මාස 6ක් විතර ගිහිල්ලා හොඳ ලොකු කප්පාදුවකට ගිහිල්ලා ආපහු පළදාව ගන්න. අපි ඒකට කියනවා මේ නෙරි වගාව කියලා. සිංහලෙන් ඉංග්‍රීසියෙන් කියනවා රැටූන් ක්‍රොප් එකක් කියලා. එහෙම කරන භෝග කිහිපයක් තියෙනවා. දැන් ඔය සෝගම් වගේ මේ භෝගත් අපි එහෙම වගා කරනකොට කෙලිම කඳ මුලින්ම කපනවා ආපහු දලු දාලා එනවා. තෝර පරිප්පු වලේ වැඩේ කරනවා. එතකොට වම්බොටු වල වැඩේ කරනවා, තිබ්බොටු වල කරනවා. ඒ අරුණම අපි සාමාන්‍යයෙන් එහෙම කපාදුවක් කරන්නේ නැහැ. හොඳයි. ඒකයි තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ පැතිවල තියෙනවා මේ මම මතක නැහැ නම අර පුංචි මේ පොඩි කුරුමිනියෙක් ඉන්නවා. ඔය ශූද්‍ර දීවීන්
හදන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ ඒක තමයි ආහාරයට ගන්නෙ. මොකක්ද ඒකේ නම මේ අර ලේඩි බර්ඩ් ඉබිකුරුමිනියා දෙන්න ඕන. ලේඩි එක්සැක්ට්ලි. මොකද ඒක කියන්නේ ලේඩි බග්ස් කියලානේ. ඔව් ලේඩි බග්ස් කියලා. ලේඩි ඒගොල්ලෝ පරිසරයේ ඒ කියන්නේ හිතකර සත්තු ඉතින් ඇත්තටම මේ ලංකාවේ එහෙම ඉන්නවද? ලංකාවේ පරිසරයේ ඉන්නවා ලේඩි බග්ස් ඉන්නවා. ඉන්නව නේද? ඒතර ඒගොල්ලන්ව දැන් මෙහෙනම් ඇත්තටම Amazon කියන්නේ මේ පැලෙන් ගෙන්න ගන්න පුළුවන් ඒගොල්ලන් මිලිදි ගන්නත් තියෙනවා. ඔව් ඒක නෑ ලංකාවේ එහෙම නෑ නේද? ඒතර කොහොමද මේ මකුළු පිටරටවල අපි තියෙනවද නැත්නම් ඒක හරීම පරිසරයට දායක ක්‍රමයක් කියන්නේ ඒක ගැන සාකච්ඡා කරලා තියෙන විත්තන්වල නමුත් ඉතින් ඇත්තටම එහෙම වෙලා නෑ. කරන්න පුළුවන් නම් හොඳ බිස්නස් එකක්. සතු බෝ කරලා හිතකර සතු මකුළු වර්ග ඉන්නවා, ඉබිකුරුමිනියව ඉන්නවා. එතකොට මේ ලේස්වින් කියලා සතෙක් ඉන්නවා. ඒ වගේ බත්කූරු ඒ වගේ සත්තු බෝ කරලා කේජස් වල දාලා විකුණන ඒවා. දැන් නෙදර්ලන්ඩ්ස් වල එහෙම කොපට් කියලා තියෙනවා සමාගමක්. ඒ සමාගමෙන් කරන්නේම ওই බිස්නස් එක. ඉතින් ඒගොල්ලෝ මහා පරිමාණයේ ග්‍රීන් හවුස් වලට ඕන කරන සියලුම කියන්නේ පලිබෝධිකයන්ගේ ස්වභාවික විලෝපිකයන් බෝ කරලා ඒ වගාල් වලට අඳුන්වලා දීලා ඒගොල්ලෝ තමයි පලිබෝධනාශක විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් තාම පරිසර හිතකාමී වැඩක් කරනවා. එහෙම ඉතින් ලංකාවේ දැනට නැහැ. දැන් එහෙම සතුන් ඒ ලංකාවේ එහෙම ඉන්නවද දැනට? කියන්නේ සාමාන්‍ය ඒ කියන්නේ කඩෙන් හදලා විකුණන එක නෙමෙයි. සාමාන්‍ය අපේ ගෙවල් වල ඉන්නවා. ස්වභාවික පරිසරයේ ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ ගැන පොඩි දැනුවත් කිරීමක් කරනොත් අපේ කට්ටියට වටින්නේ නැත්ද? මම මේ අදහස කැරේ ඉදිරිපත් කරන්නේ. ඔබතුමා කරන මේ කාර්ය ගොඩක් ඒකට අර එන්ටොමොලොජි ඒ කියන්නේ එන්ටොමොලොජි කියන්නේ සත්තු පිළිබඳ කෘමි සත්තුන් පිළිබඳව ප්‍රවීණයව තමයි ඔය කරන්න ඕනේ. මම දන්නේ නැහැ මොකද්ද හේතුකට ලංකාවේ ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ගැන මට අදහසක් ලොකුවට දක්වන්න නැහැ. නමුත් මම ඒ වගේ ආයතනත් එක්ක වැඩ කරලා තියෙනවා සහ ඔබතුමා කියන විදිහට මමත් ඇමරිකාවේ ඉඳලා තියෙනවා. මමත් දැකලා තියෙනවා ඇස් දෙකට ඒ සත්තුන්ගේ කූඩු කොහොමද ඒවා විකුණන්නේ, ඒවා කොහොමද වගාවිදි පාවිච්චි කරන්නේ කියන අත්දැකීම් මටත් ප්‍රායෝගිකව හම්බෙලා තියෙනවා. ඉතින් අවාසනාවකට තාම ඒවා ක්‍රියාත්මක කරලා නැහැ. මම හිතන්නේ ඒවා තව පර්යේෂණ කරලා ඒ සත්තුන්ගේ ජීවන චක්‍රය අධ්‍යයනය කරලා ඒගොල්ලෝ අල්ලන්නේ කොහොමද, ඒගොල්ලෝ බෝ කරන්නේ කොහොමද, ඒගොල්ලෝ කූඩු කරලා තියන්නේ කොහොමද, නිදහස් කරන්නේ කොහොමද, මොන වගේ පරිසරවලද කියන එක අධ්‍යයනය කරලා තමයි එන්න ඕන මම හිතන්නේ. නෑ ඇත්තටම හොඳයි. නෑ මම අහන්නේ ඒ සතුන්ව බෝ කරලා වෙළඳ ව්‍යාපාරයක් වශයෙන් කිරීමට මත් නෙමෙයි. මම ඇත්තටම මේ සත්ව හිංසාවට විරුද්ධ කෙනෙක් කොහොමද. නමුත් මම කියන්නේ සාමාන්‍යයෙන් අපේ ගෙවතු වල අපේ ලංකාවේ මිනිස්සු කෘමීන්ව මරනවානේ බොහෝ වෙලාවට මොනවා හරි ගහලා. එතකොට නෑ අපි ගෙවතු වගාවලදී එහෙම අපි ගෙවතු දැනුවත් කරන්න නේද? නෑ ගෙවතු වගාවේදී අපි කොහොමටත් එහෙම දේවල් කරන්න කියන්නේ පුළුවන් තරම් ජෛව විවිධත්වය වැඩි කරන්න තමයි අපි උපදෙස් දෙන්නේ. අපි පැල දන්සලත් දුනිලා අපි භෝග වර්ග 7යිනේ දුන්නේ. නමුත් ඇත්තටම ඒ 7 දීමේ අරමුණ තමයි ඒගොල්ලෝ අඩු ගානේ තව 7ක් හොයාගෙන වවයි කියන දේ. එතකොට එහෙම විවිධත්වයේ වැඩි වෙනකොට තමයි විවිධ සත්තු ආකර්ෂණය වෙන්නේ. දැන් මම මගේ පාත්තිය ඇතුලේ ඔය මිරිස් වගා කරන තැන්වල ඔය හැමතැනම මම ලුණු විල වවුවා. ලුණු විලවල දම්පාට චූටි ලස්සන මලක් පිපෙනවා. ඔය මලට උදේට මීමැස්සෝ එනවා. හරියට බුරුතු පිටින් මටේ ඉන්න මීමැස්සෝ ටික එනවා. ඔය මලේ පැණි ගන්න. ඒ පොඩි මල වුණාට ඒකේ තියෙන පරාග වලට මීමැස්සෝ හරිය ආකර්ෂණය වෙනවා. එහෙම යනකොට එයා දකිනවා අර තියෙන මිරිස් මලටත් වහනවා. වම්බුටු මලටත් වහනවා. බණ්ඩක්ක මලටත් වහනවා. දන්නේම නැතුව පරාගණයේ හරියට හොඳට සිද්ධ වෙනවා. ඒ තියෙන ඒව දියුණු වෙනවා. එතකොට තව ඒ වගේ ගොඩාක් දේවල් අපිට කරන්න පුළුවන් විවිධත්වය වැඩි කිරීම තුලින්. ඒ තුලින් තමයි මම හිතන්නේ ඔය ස්වභාවිකව විලෝපිකයන්ගේ ගහණය වැඩි කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඔය තනිතර පොඩ්ඩක් පිදුරු ටිකක් දාන්න පුළුවන්. පිදුරු දැම්මම පිදුරු ගොඩවල මකුළු දැල් බැඳෙනවා. මේ මකුළුව ඔය සත්තුන් ආහාරයට ගන්නවා. ස්වභාවිකවම. ඉතින් මකුළුව කියන්නේ ගොවියාගේ මිතුරෙක්. ඉතින් ඒ වගේ දේවල් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් ලංකාවේ තමයි දැන් මේ කතාව වුණත් බොහෝ දෙනෙක් දන්නේ නැහනේ. මකුළුවෝ ඒ කියන්නේ අපි හුඟක් කරලාට ලංකාවේ කවුරු හරි මකුළුවෙක් දැක්කම දිවි මකුළුවෙක් කියලා මරලා දානවා. ඒකනේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් නමුත් ඇත්තටම ඔව් එහෙම ඒ හිතකර සතුන් ගොඩාක් ඉන්න බව මම හිතන්නේ අපි පොඩි ඔය දැන් මේකත් ඇත්තටම හොඳ අවස්ථාවක ඔබතුමාට මේ ගැන මතක් කරන්න.
එහෙම දේවල් ඉන්නවනම් ඔබ කරන සේවයට අමතරව ඒ වගේ පොඩ්ඩක් මතක් කරන්න ක්‍රමයක් තියෙනවා නම් හොඳයි නේද? මම පොඩ්ඩක් මේ අදහසක් වශයෙන් ඉදිරිපත් කරන්න. ඔව් අපිට මම හිතන්නේ කාල වේලාව හරස් වෙනවා. ගොඩක් පිං මහත්මයාට ඒක මතක් කරලා ඇත්තටම මල්ලි මම එතකන් ප්‍රශ්නයම කරන ප්‍රශ්නයක් අහන්නම් මල්ලිකී කියවුණ මල්ලි කඩව තින්නේ ගෝවා නේද මල්ලි කිව්වේ ඒක. ඔව් විශේෂයෙන්ම දැන් අපි දන්නවා නුවරඑළියේ තමයි වැවෙන්නේ අර්තාපල් ගෝවා ලීක්ස් කැරට් වගේ ಜಾති. එතකොට අපිට යම්කිසි හැකියාවක් තියෙනවද අපි කොළඹ වගේ ආසන්න ඉන්න කට්ටියට මේ වගේ එකක් කරන්න කොහොමද මල්ලි ගෝවා පොඩි මේකක් කියන්න මල්ලි දෙරවසන්න. ඔව් ගෝවා වල නම් ගැටලුවක් නැහැ. ගෝවා හදන්න පුළුවන් හැන්දෑවේ ඉර බැහැල යන වෙලාවට අයිස් වතුර ටිකක් යොදන්න. එතකොට ගෝවල අපි වෙන්ද හදනවට වඩා ගෙඩියක් ගන්න පුළුවන්. සීතලට තමයි ඇකිලෙන්නේ. ඉතින් සමහර ප්‍රභේදයක් තියෙනවා. ඔය පැක්ස් කියලා වර්ගයක් තියෙනවා. ඒක නම් ඉතාම පහසුවෙන් ගෙඩිය හැදෙනවා. නමුත් වෙන ප්‍රභේදයක් හැදුවත් අතු ගෝවා නෙමෙයි මම කියන්නේ ගෙඩි ගෝවා කරනවා නම් ඒක අර කොළ දාව හොඳට එන වෙලාවට ඒ කාලෙට දැව ඉර බහැලා යන වෙලාවට අයිස් වතුර ටිකක් අයිස් කැට ටිකක් යොදලා ඒක ගෙඩිය හදා ගන්න පුළුවන්. ඊළඟට අපිට ආයෙ තව කරන්න පුළුවන් වැඩක් තමයි මේ ගොම වේලිච්ච ගොම එහෙම ඒ පෝච්චියට ඒ මේ වගා මල්ලට දාලත් අපිට ඒ කොළ දාව වැඩි කරගෙන ඒ ඇකිලෙන තියෙන සම්භාවිතාවය වැඩි කරගන්න පුළුවන්. නමුත් කොළඹ ටිකක් අමාරුයි ලීක්ස් සහ කැරට් වගාව කරන්න. ඉතින් ලීක්ස් වෙනුවට අපිට පුළුවන් ලුණු පාවිච්චි කරන්න. ඒ වගේම තවත් සමහර තැන්වල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතනවල නම් තියෙනවා නිරා ලීක්ස් කියලා පොඩි ගහක්. ඒකත් ලීක්ස් වෙනුවට ගෙවත්තේ කොළඹ ප්‍රදේශයේ නම් ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන් වර්ගයක්. හරි රසයි. අපි ගෙදර කෑම වලට දානවා ලීක්ස් අර නිකන් හිතන්නකෝ අපි නිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ හදනවා නම් ලීක්ස් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් තවත් જાතියක් තමයි නිරා ලීක්ස් කියන්නේ. නමුත් සාමාන්‍යයෙන් ලීක්ස් සහ කැරට් අපිට ටිකක් අමාරුයි මේ කොළඹ හදන්න. අපි ඉතින් මං හිතන්නේ ඊට වඩා පහසුවෙන් හදන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා. අපි උඩරට ගොවියට බාර දෙමු ඒ ටික හදලා එවන්න දිගටම. නමුත් අපි මේ පැත්තෙන් පහතරට එළවලු සහ මේ අනිත් දේවල් ටික පුළුවන් හැකි ප්‍රමාණින් අපේ ගෙවත්තේ වගා කරමු කියන පණිවිඩය තමයි දෙන්න තියෙන්නේ. කතුරු මුරුංගා පැල පණුවන්ගෙන් කොහොමද පරිස්සම් කරන්නේ? ඊට පස්සේ ඒක කප්පාදු කරන්නේ කොහොමද? ඒක පරිස්සම් කරන්න නම් බෑ. කතුරු මුරුංගා වලදී ස්වභාවය තමයි පණුව අනිවාර්යෙන් ආකර්ෂණය වෙනවා මේ සමනල්ලු. ඉතින් සාමාන්‍යයෙන් ඒක එහෙම ඒක ස්වභාවිකවම කරන මේ දෙයක්. ඒක විශේෂ ක්‍රමයක් නෑ පාලනය කරන්න නම්. ඒක කප්පාදු කරනවායි කියලා ඉතින් උස යන්නේ නැති වෙන්න උඩ තියෙන අගිස්ස කපලා අතු සමාලට බෙදෙනවා. එතකොට එහෙම තමයි කප්පාදු කරගෙන යන්න වෙන්නේ. ගොඩාක් උස යනවා අපි දැකලා තියෙනවා. ඊට පස්සේ කපන්නත් අමාරුයි. ඉතින් අපිට නඩත්තු කරන්න පුළුවන් ප්‍රමාණයට ආවෙන් පස්සේ උඩින් අග්‍රස්ථාංකුරය කපලා අයින් කරාම අපිට නඩත්තු කරගන්න පුළුවන්. හොඳයි බොහොම ස්තුතියි. මල්ලි මම එතකන් මේ මල්ලි අපි හිතුවොත් අපි ලංකාවට ඉදිරියට දැඩි ආහාර හිඟයකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් අපිට නිකන් කාට හරි හිතෙනවා මම මේක ඉතින් ඉන්න අයගෙන් ගැන හිතන්නේ පන්සල් වල දැන් පන්සල් අපි දන්න විනය කර්මතින් එහෙම අයිතියක් නැහැ භික්ෂුන් වහන්සේලාට කරන්න ඒත් පුළුවන් දායකයන්ට කරන්න ඒ වගේ භූමි භාගයක් හොයාගෙන මඤ්ඤොක්ක වගේ දෙයක් හිටවන්න කිව්වොත් මල්ලි හිතන්නේ අදිරිමත් කරවන්න පුළුවන් මිනිස්සුන්ව නිකන් ඉක්මනටින්ම ඒකේ අල ගන්න පුළුවන් මම හිතන්නේ ගොඩක් පලිබෝතක නාශක අවශ්‍ය නැහැ පොහොර දාන්න අවශ්‍ය නැහැ නේද මල්ලි මගේ දැනුවත් කමින් නොදැනුවත් දන්නේ නෑ ඇත්තටම පොහොර ගොඩාක් අඩුවෙන් තමයි මඤ්ඤොක්ක වලට අවශ්‍ය වෙන්නේ. නමුත් ප්‍රශ්නලා තියෙන්නේ මඤ්ඤොක්ක අස්වැන්නේ ගන්න අඩු ගානේ මාස 5ක්වත් කාලය ගත වෙනවා. නමුත් මේ තියෙන තත්ත්වය අනුව අපිට මඤ්ඤොක්ක කියන්නේ හොඳ ඔප්ෂන් එකක්. මොකද අපි පුරෝකථනය කරලා තියෙනවා මේ ආහාර අරුබුදේ ලොකුම අමාරු වෙන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් විතර වෙනකොට. ලොකුම අමාරු වෙන්නේ නොවැම්බර් දෙසැම්බර් විතර වෙනකොට. එතකොට දැන් වැව්වොත් මඤ්ඤොක්ක හරි තියෙයි ඒ කාලෙට. හරි. ඉතින් අපිට පහසුවෙන් වවන්න පුළුවන් ලොකුවට පෝරෝනෙත් නැහැ. දඬු ටිකක් හිටවලා ඔක යන්න තියෙන්නේ. ඇත්තටම මේ පන්සල් වතු වල හැමෙන් වවන්න පුළුවන් නම් හරි වටිනවා. තුසිත මහත්මයා දරුවන් සරණයි. අතේන සංස්කෘතික මහත්මයා. ඔව් මේ ළඟදී මට අහන්න ලැබුණා ලංකාවෙත් තියනවා කියලා මාස 3න් පළදාව ගන්න පුළුවන් මඤ්ඤොක්ක වරයිටි එක.
ඒක තියෙනවා එහෙම කිරි ඒක එහෙම එකක් තියෙනවා මාස 3මාරෙන් වගේ 4න් ගන්න පුළුවන් කිරි කවඩි කියලා එකක් තියෙනවා නමුත් ඒකේ ගැටලුව ඇවිල්ලා ගොඩාක් කෙඳි සහිතයි ඒක කන්න ටිකක් අමාරුයි නමුත් අල බහිනවා ඒකේ කතාව හරි ඒ වගේම පොඩ්ඩක් ප්‍රශ්න තියෙන්නේ ගලවනකොට කැඩෙන්න බලනවා ඒකේ නම කිරි කවඩි මේ ඒක හොයාගන්න පුළුවන් නම් ඉතින් ගෙවතු වගාව සඳහා ඒක වෙනවා නමුත් අර පොඩ්ඩක් අපි ටිකක් කැමති පිටි එක ටිකක් එහෙම ලේසියෙන් කන්න පුළුවන් එකක් නේ අර කිරි කවඩි වල තියෙන අවුල තමයි මේ වර ගොඩාක් කෙඳි වැඩි කිරි වගේ වැඩි හොඳයි එහෙමනම් ශ්‍රීමති මහත්මයා මම හිතන්නේ සෑහෙන ප්‍රවෘත්ති නැති උත්තරෙන් එකම අපි මම යොමු වෙන්නම් අපි උදාහරණයට යම් කිසි මොකද මේක විශාල කාර්යභාරයක් කරා උදාහරණ ලංකාවේ ඉඳගෙන මේ ඇමරිකාවේ හිටියත් මේ කාලේ හිටිය ලංකාවේ ඉතින් උදාහරණයට මම පොඩ්ඩක් යොමු වෙන්නම් මේ අද වැඩසටහන නිමාවටපත් කරන්න හොඳයි තේරුවන් සරණයි තෙරුවන් සරණයි සිත ගොඩක් පින් සිද්ධ වෙනවා සංජන මල්ලිට තන්ට සහභාගී වෙලා අපිට අපි සිත මහත්මයා කිව්වා වගේ අපි දෙන්නටම ඒ කියන්නේ කල්න මිතුරුටයි පාත් නිර්වාණ දෙකටම අපිට කිසිම අත්දැකීමක් තිබුණේ මේ පැල පිළිබඳව ඉතින් අපිට සංජන මල්ලි එක්කව වෙලා අපිට ඒ උපදේශ දීලා මේවා කරපු එකට මම ගොඩක් පින් සිද්ධ වෙනවා සංජන මල්ලිට කරන මේ උපකාරයට මේ ඉතින් අපිට තවත් මොනවා හරි ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් අපේ Facebook group එකක් හදලා තියෙනවා ඒකටත් join වෙන්න ඊට පස්සේ ඊමේල් කරන්නත් පුළුවන් අපිට ඊමේල් හරහා සම්බන්ධ වෙන්න අපි තව අදහසක් තියෙනවා WhatsApp group එකකුත් හදාන්න ඒකටත් join වෙන්න ඉදිරියේදී අවස්ථාව හම්බෙනවා දැනට Facebook group එකේ හරි ඊමේල් මාර්ගයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න හොඳයි මම හිතන්නේ එහෙමනම් අපි දැන් වැඩසටහන නිමා කරන්න කාලේ හරි මම හිතුවා WhatsApp group එකක් හදන්න පුළුවන් නම් හොඳයි කියලා ඉතාලම ඉක්මන් කියලා සමහරක් අය Facebook වල නැති අපේ කල්ලාන මිත්‍ර ඉන්න ගොඩක් අය ඉතින් මේ අවස්ථාවේදී අපිට එකපාරම පුළුවන් අර අපි ඉස්සෙල්ලා කරපු විදියට උදාහරණ පෙන්නන්න පුළුවන් Facebook group එක පොඩ්ඩක් ඒකත් අපි නිකන් අලුතෙන් හැදුවේ ඒකේ විශාල කොටසක් නැහැ සතියක් විතර වගේ දෙකක් විතර හදලා ඒකම මගේ පෞද්ගලික ටෙලිෆෝන් නම්බර් එක දාන්න දැනට එවන්න පණිවිඩයක් එතකොට පළ ආන්සර් හරි මොකක් හරි කියලා ඒතර මම group එකක් හදලා අපි එකතු වෙලා එතකොට තියෙන ප්‍රශ්න හදන්න පුළුවන් එතකොට අපිට සංජන මල්ලිත් පුළුවන් ඒක එකතු වෙන්න ඒතර සංජන මල්ලිට කෙලිම කතා කරන්න හරි විවේක තියෙන අවස්ථාවල යම් දේවල් තියෙනවා නම් අපේ දැනුම බෙදා ගන්නත් පුළුවන් වේවි. ඔබේ තමයි අපේ හදපු Facebook පිටුව ඒකටත් ඔබට එන්න පුළුවන් ඒක කොහොමද උදාහරණ එන්නේ මෙතනට අපි එනවනම් කොහොමද අපි සර්ච් කරලා හොයනකොට මොකක්ද කියලාද ඔව් සර්ච් කරලා මේ රටම වවමු කියන මේක සර්ච් කරාම මේ group එකේ එනවා group එකෙන් ඊට පස්සේ ඔයගොල්ලන් join වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට public group එක join වෙලා ඊට පස්සේ මෙතන questions අහන්න පුළුවන් ඔයගොල්ලන්ට ඒ කියන්නේ post එකක් කරන්න පුළුවන් ඊට පස්සේ ඔයගොල්ලන් ඒ කියන්නේ project එකක් පැල දන්සලක් හරි මොකක් හරි පටන් ගන්නවා නම් ඒකේ postings දාන්න කියලා එතකොට කට්ටිය තවත් දිරිමත් වෙනවානේ ඔයගොල්ලන් කරන මේවා ගැන මෙතන post කරන්න පුළුවන් joint discussion එකක් හැටියට යන්න පුළුවන් ඒකම උදාන පස්සේ පොඩ්ඩක් මම මේ මගේ නම්බර් එක මගේ පෞද්ගලික නම්බර් එක WhatsApp group එකක් හදන්න කැමති කෙනෙක් ඉන්නවා නම් විතරක් මැසේජ් එකක් යවන්න අපි එතන පොඩි group එකක් හදමු ඒකම උදානට පුළුවන් නම් පෙන්වන්න උදාන අපේ කලණ මිතුරු ඊමේල් එකත් පාත් නිර්වාණ ඊමේල් එක හරි මොකක් හරි කමක් නෑ අපිට ඇඩ් කරගන්න පුළුවන් ඊට පස්සේ අර අපේ group එකේම මෙතන පෙන්නන කලන වර්ල්ඩ් එක ඊමේල් එක මේ ඒ group එකට ගියාම මෙතන උඩ තියෙනවා Gmail address එක email kalanaworld@gmail ඒකට වන්නත් පුළුවන් හොඳයි එහෙමනම් අපි අදට නියමිත අපි වැඩසටහන මෙහෙම නිමා කරනවා මම සුපුරුදු පරිදි මම යමු එනම් පුංචි පුණ්‍ය අනුමෝදනා කිරීම සඳහා අපේ ශ්‍රීමති මහත්මියට එංගලන්තයේ පදිච්ච ශ්‍රීමති මහත්මියට
ඒකම ඉදිරියේදී අපි තවත් දිගුවක් මෙවැනි වැඩසටහනක් කරනවද නැත්නම් WhatsApp හෝ Facebook එක ඔස්සේ තොරතුරු හුමාරු කරගන්නවද කියලා අපි බලමු. එක මම ගෞරවයෙන් හැමෝගෙම ඉල්ලා සිටිනවා ගෙවත්තේ කරන ඒ වගාවට අමතරව තමන්ගේ පන්සලේ ළඟම තියෙන පන්සලේ තමන්ගේ නායක හාමුදුරුවෝ මුණ ගැහිලා කතා බහ කරලා තමන්ගේ දායක සභාවට එන්න කියලා එතනින් පුළුවන් වෙයි අර මහත්මියක් කිව්වා වගේ බය වෙන්න දෙයක් නැහැ වැඩේ පටන් ගන්න. පටන් ගත්තෙන් පස්සේ අපිත් එහෙමයි අපි හැම දෙයක්ම අපි පටන් ගත්තෙත් අපිටත් කරන්න පුළුවන් වේද කියලා බලලා. හැබැයි ඊට පස්සේ කට්ටිය එකතු වෙනවා. දැන් ඔයගොල්ලන් එකතු වෙනෙත් අපි දොනවත් කණ්ඩායමක් මෙතනට එකතු වෙන්නේ අද මේ වැඩේ අපි පටන් ගත්ත හින්දානේ. ඒක නිසා ඔයගොල්ලන් කරුණාකරලා පටන් ගන්න. එකම ක්‍රිස්තියානි කෙනෙක්ට නම් තමන්ගේ ෆාදර්ට ගිහිල්ලා කියන්න පුළුවන්. මුස්ලිම් කෙනෙක්ට නම් තමන්ගේ පල්ලියට කියන්න පුළුවන්. අපි රටම එකතු වෙලා මේ අවස්ථාවේ අපිට කරන්න පුළුවන් දෙකම දේ තමයි නිෂ්පාදනයේට දලදේශීය නිෂ්පාදනයට එකතු වෙන එක තමයි දැන් කරන්න පුළුවන්. ඒතර අපිටත් පුළුවන් මේ රටටත් යමක් කරන්න පුළුවන් මේ. හොඳයි ශ්‍රීමති මහත්මිය ඔබතුමීට යොමු වෙනනම් පොඩි පුණ්‍ය නමෝදනා කරලා අපි වැඩසටහන නිමා කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තටම බොහෝ කාලයක් තිස්සේ මේ කලණ මිතුරු ජාත්‍යන්තර සංවිධානය මගින් සිදු කරේ පුණ්‍ය කටයුතු ධර්මයේ බෙදා දීම, දහම් දේශනා ඒ ආදී බොහෝ කටයුතු කරා. ඒ වගේම මෑත කාලයේදී ඉන්දියාවේ අපිට පුරාණයේ සිට පැවතෙන බුද්ධ භූමි බේරා ගැනීම, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ බුද්ධ භූමි පවතිනවායි කියලා ඒ තිබුණු කටයුතු වලදී ඉදිරිපත් වෙලා මිනිස්සුන්ව දැනුවත් කරා. බොහෝ පිරිසක් දැනුවත් කළා. ඒ ආදී කටයුතු විශාල සමාජ සේවයක් කරපු ආයතනයක්, සංවිධානයක්. ඒ වගේම පාත් නිවන සංවිධානයත් අපිට හැම කටයුතු වලදීම එකට අත්වැල් බැඳගෙන ආවා. ඉතින් ඒ සෑම සියලුම දෙනා වෙනුවෙන් සහභාගී ඔබ සෑම සියලුම දෙනාට මම ඊටාම කෘතවේදීව මේ කටයුත්තක් පුණ්‍ය කටයුත්තක් විදිහටම සලකාගෙන කරගෙන යන්න කියලා ඉල්ලමින් පුණ්‍යානුමෝදනා කරනවා. අප රැස් කරගත්තු සියලුම කුසල් අපගේ මේ පුණ්‍ය භූමිය ජය භූමියක්, ക്ഷേම භූමියක්, හැම දිනාටම අභය භූමියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අප සෑම සියලුම දෙනාම එකතු වෙලා රට හදමු. අපි සුව පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් අනාගතයක් ඇති කරගනිමු කියන ප්‍රාර්ථනාව ඇතුව සහභාගී වුණු සෑම දෙනාටම ඒ ලැබපු උපදෙස් ඒ ආකාරයෙන් පිළිපදිමින් ගෙවතු වගා කරමින් Tamanට අවශ්‍ය ආහාර පාන හැකි පමණ සොයා ගනිමින් ඒ සොයාගත් ආහාර වලින් වැඩිපුර කොටස බෙදා හරිමින් සමගියෙන් ජීවත් විය යුතු කාලයක්. ಜಾති ભેද ආගම් ભેද ගැන හිතන්න ඕනේ නැහැ. හැමදෙනාම මිනිස්සුયો. ඒ ආකාරයට හිතමින් අපිත් හැදෙමු, රටත් හදමු කියන ප්‍රාර්ථනාව ඇතුව ඔබ සැමට පුණ්‍යානුමෝදනා කරනවා. මේක පුණ්‍ය කටයුත්තක් විදිහට හිතාගෙන මේ කියපු උපදෙස් ඒ ආකාරයටම අනුගමනය කරලා ඉදිරියට යමු කියලා. ඒ වගේම ඒ සඳහා අපිට තාක්ෂණික වශයෙන් උපකාර කරපු උදව් දුන්නු තමන්ගේ දැනුම බෙදාගත්තු ඒ පින්වත් මහත්මයින්ටත් අපි ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා කෘෂිකර්මය පිළිබඳ අපි නොදන්න. ඉතින් ඒ වගේ නිතර සමාජය දැනුවත් කරමින් අපේ රට ගොඩ නගා ගන්න ඔබ සැමගේ සහයෝගය, ධෛර්යය, ශක්තිය, වීරිය නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා ඔබ සැමට ධෛර්ය, ශක්තිය, වීරියත් ලැබේවා. ඒ සියලු කුසල් බොහෝ වාර ගණනක් සම්බුදු ශාසනයට පූජා වුණු ශ්‍රී ලංකා භූමිය දුකින් මුදවා ගැනීමෙන් ලබා ගන්නා වූ කුසල් ඔබ සැමට දීර්ඝායුෂ පිණිස හේතු වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාද ප්‍රමාණ පිං. හොඳයි. තෙරුවන් සරණයි සියලු දෙනාට. විශේෂයෙන්ම සංජන මල්ලි වාට අප්‍රමාණ පිං මේ කටයුත්ත සඳහා අපිට දීපු ධෛර්යය සහ බලය සහ අදහස් දැක්වීමට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි.